අයිබෝන් පිටුව 48 activity 9 හරි ටෙක්ස්ට් එකේ පිටුව 48 activity 9 join A and B A සහ B යා කරන්නලු නැත්නම් ගලපන්න using පාවිච්චි කරමින් the conjunction and කියන conjunction එක දාලා conjunction කියන්නේ සම්බන්ධීකරණ පදයක් වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා හරි first one we will visit අනුරාධපුර අපි අනුරාධපුරේ visit කරાવી කියන්නේ යාවි හරි නැත්නම් යන්නම් කියලා ගන්නත් පුළුවන් අනිත් පැත්ත මොකද අපි එදා මේක ඩිස්කස් කළා පළවෙනි එක හරි අපි අනුරාධපුරේ විසිට් කළා. ඒ කියන්නේ ගිහිල්ලා වර්ෂිප්. හරි. වඳිනවා නැත්නම් වඳින්නම් ශ්‍රී මහ බෝධිය. හරි ශ්‍රී මහ බෝධි. අපි අනුරාධපුරේ ගිහිල්ලා ශ්‍රී මහ බෝධිය වඳීවි. නැත්නම් වඳින්නම්. ඒ විදිහට ගන්න පුළුවන්. හරි. ඒතර අනාගත කාලය. අනාගතේ අපි අනුරාධපුරේ ගිහිල්ලා ශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳීවි නැත්නම් වඳින්නම් අනාගත කාලය. හරිනේ and දාලා join කළා දෙපැත්ත. හරි නේද? හරින හරියට දාගන්න. දෙවෙනි එක. The bus stopped. බස් එක නතර කළා. and දාලා අනිත් පැත්තට සම්බන්ධ කරනවා. A man මිනිසෙක් got off. got off කියන්නේ බැස්සා. බස් එක නතර කළා. නතර කරාට පස්සේ මොකද උනේ? මිනිසෙක් got off කියන්නේ බැස්සා. බස් එකෙන් බැස්සා. ඒකේ present tense මොකද්ද got off එකේ? present tense. බහිනවා නම් මොකක් කියලාද කියන්නේ? got off කියන්නේ බැස්සානේ. බහිනවා නම් මොකද්ද කියන්නේ? get off. get off. present tense එක get off. ඊළඟ දන්නේ නැත්නම් get off කියන්නේ බහිනවා. got off කියන්නේ බැස්සා. හරි ඒ උත්තරේ හරිනම් හරි දාගන්න. third one ප්‍රමෝදි got up. got up කියන්නේ අවදි වුණා. ඒකේ present tense අවදි වෙනවා නම් දන්නවා ඔයගොල්ලෝ. අවදි වෙනවා present tense. කො get up. හරි. ඒක දන්න තා ලියා ගන්න. get up කියන්නේ අවදි වෙනවා. ඒකේ past tense තමයි got up. හරි. ප්‍රමෝදි අවදි වුණා in the morning උදෑසන and made her bed. made her bed කියන්නේ මොකද්ද? speak. and හරි ගැස්සුවා. and හරි ගැස්සුවා. and හැදුවා. made කියන්නේ හැදුවා her bed. ඇගේ and හැදුවා. හරි ගැස්සුවා. හරි. උදෙන් අවදි වෙලා and හරි ගැස්සුවා. හරි. උත්තරේ හරිනම් හරි දාගන්න. හරි. එතකොට ඒක අතීත කාලය. got up අවදි වුණා, made හැදුවා දෙකම අතීතයි. මෙතන බස් එක නතර කළා, got off බැස්සා දෙකම අතීතයි. හරි. number 4. ජයන wrote ජයන ලිව්වා a letter ලියුමක් to a friend යාළුවෙක්ට. ඊළඟ මොකද කළේ? and posted නේ. තැපැල් කළා. posted it කියලා දාන්න අවශ්‍ය නැහැ. it කියලා දැම්මත් එච්චර වැරද්දක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ගේ වයසේ හැටියට it කියලා දාන්න අවශ්‍ය නැහැ. it අයින් කරන්න. මොකද it කියන්නේ ලියුමනේ. a letter ම තමයි. a letter දාලා තියෙන්නේ. අපි ආපහු දාන්න ඕනේ නැහැ it කියලා. ඒක තැපැල් කළා. ඒක කියන්නේ ලියුම. ලියුම කලින් කියලා තියෙනවානේ. ඒ නිසා it දාන්නේ නැහැ. හරි. එහෙනම් ජයන ලිව්වා ලියුමක් යාළුවෙක්ට ලියලා and posted තැපැල් කළා. ලියුමක් ලියලා තැපැල් කළා. හරි. හරින හරි දාගන්න. next one. I had rice. සාමාන්‍ය had rice කියන්නේ මොකද්ද? I had rice කියන එකේ තේරුම මම බත් had කියන්නේ මොනවා කළාද? කො I had කියන්නේ මම කෑවා කියන එක. කියන දන්නකන් කෑවා කියලා. මොකද සාමාන්‍යයෙන් හොඳ ඉංග්‍රීසි වල has have කියනවා කනවට. කනවා බොනවට has have කියලා ගන්න පුළුවන්. ගොඩක් තේරුම් තව ගන්න පුළුවන්. තියනවා වගේම has have කියනවා කනවා බොනවට. have your lunch. ඔයාගේ lunch එක ගන්න. එහෙනම් මෙතන had කියන්නේ I had කියන්නේ මම කෑවා කියන එක. rice මම බත් කෑවා. rice එක දාමන chicken ගත්තා for lunch. දිවා ආහාරය සඳහා. හරි. චිර හොඳ නෑ. හරි. ඊළඟ mother boat. boat කියන්නේ මොකක්ද තේරුම? boat what is the meaning? boat කියන්නේ තේරුම? මිලදී ගත්තා. ඔව් මිලදී ගත්තා. එතන අම්මා මිලදී ගත්තා. a new dress. ඒ කියන්නේ a new dress කියන්නේ අලුත් ඇඳුමක්. අලුත් ඇඳුමක් මිලදී ගත්තා. ඔව් and a bag. ඒ වගේම බෑග් එකකුත් මිලදී ගත්තා. දැකන්න. ආපහු mother board දාලා නැහැ. හරි. අම්මා අලුත් ඇඳුමක් සහ බෑග් එකක් මිලදී ගත්තා. ආපහු mother board කියලා ඕනේ නැහැ. මේක අයිති මේකටත්. mother board a bag.
අම්මා අලුත් ඇඳුමක් සහ බෑග් එකක් මිලදී ගත්තා. හරි. හරිනම් හරි දාගන්න. Next one. My grandmother can cook fast. මගේ ආච්චිට can පුළුවන් cook උයන්න fast වේගෙන්. මගේ ආච්චිට වේගෙන් උයන්න පුළුවන්. And සහ her food. ඇගේ කෑම ආහාර is tasty. රසවත් වෙනවා. to කියන අල්තයන්. හරි. ඒ කියන්නේ කෑම රසවතුත් වෙනවා. නැත්නම් ගල සිංහලෙන් කියන අමාරු එක. කෑම රසත් වෙනවා. එහෙම කියන්න පුළුවන්. හරි. මේකෙන් උයනට අමතරව කෑමත් රසයි. අර අල්තයන් නෙමෙයි 2 එකේ. හරි. හිමායා wash the cup. හිමායා හේදුවා කප් එක කෝප්පය and the saucer. ඒ කියන්නේ පීරිසිය. කෝප්පය සහ පීරිසිය යන දෙකම එයා හේදුවා. ධනතලයන් saucer පීරිසිය. Next one. Unsara put කියන දැම්මා a cover කවරයක් දැම්මා to her book ඇගේ පොතට. හරි ඇගේ පොතට කවරයක් දාලා මොකද කළේ? pasted ඇලෙව්වා a sticker එකක් ඇලෙව්වා on it ඒක මත on කියන්නේ උඩනේ. හරි අර පොත උඩ පොත මත sticker එකක් ඇලෙව්වා. හරි අපෝ මෙතන a sticker කියලා තියෙනවානේ. මේ on it කියන එක අත්‍යවශ්‍ය නැහැ හැබැයි මම මෙතන දැම්මට on it කියන එක අත්‍යවශ්‍ය නැහැ. pasted sticker කියන්න පුළුවන්. හරි ඔයගලගේ මට්ටමට on it දැම්මත් හරි ඉස්සරහට යද්දි ඔයගලගේ මට්ටමට මේ උත්තර දෙකම හරි. on it දැම්මත් හරි නොදැම්මත් හරි. මෙතන අර it එක දැම්මත් හරි නොදැම්මත් හරි. හැබැයි ඉස්සරහට යද්දි on it අත්‍යවශ්‍ය නැහැ. ඉස්සරහට යද්දි ඉවත් කරනවා on it. ස්ටිකර් එක ලැබුවා කියන්නේ ඉතින් පොතේමනේ ඒක තේරෙනවනේ. on it කියන්නේ ඒක මත ඒක අනිවාර්ය නැහැ. හරි. තිබ්බත් හරි නොතිබ්බත් හරි ආ. Purni likes Purni ආසයි to dance නටන්නට සහ සින්දු කියන්නට. ලේසිනේ. නටන්න සහ සින්දු කියන්නේ යා ආසයි. හරි. එයි මේ ස්ථාවේ likes කියලා ගත්තේ ඇයි හේතුව? What's the reason? Purni කියන්නේ ඒක වචනයි. ඒක හැමදාම very good. Purni කියන එක ඒක වචන නිසා තමයි ගත්තේ. ඒ වගේ මේක simple present. ඔව් හරි. simple present tense එකේදී කතෘ ඒක වචන නම් ක්‍රියාවට s දාන. හරි ඔක්කොම හරියට උස්සත්. homework ඔක්කොම හරියයි. හොඳයි very good. අනිත් අය homework කරලා නේ තියෙන්නේ. homework කරන්න. හරි ඊට පස්සේ එන්න. හරි. අපි මං කියවන ප්‍රධාන ග්‍රැමර් පාඩම් ටික කරනවා කියලා. ග්‍රැමර් හා සම්බන්ධ මොකද ටෙස්ට් තියෙන නිසා ඔයගලන්ට. හරි. පිටුව 52ට පෙරලා ගන්න. පිටුව 52. turn to page number 52. සයි ස්ක්‍රීන් එකේ දානවා. මොකද? එහෙනම් ස්ක්‍රීන් එකේ දානවද? හරි මම දාන්න. පිටුව 52. activity 7. හරි පිටුව 52 activity 7. තාම ටෙම් ටෙස්ට් තිබෙන්නේ නැහැ නේද? සිහල තිබ්බද ටෙම් ටෙස්ට්? තිසලි? නනුජ තිබ්බද? නෑ සර්. no සදෙව්? චිරාන් තිබ්බද? තිබුණේ සර්. තිබෙන්නේ නැහැ. හරි. චිරාන් තිබ්බද? Yes sir. Hurry. What about your marks? Marks? Wait sir, I will tell you the mark. Hurry. Ek activity 7 balan. Hurry. Hurry. Hamma perla gatta පිටුව 52 activity 7. Okay? හරි. ඒතර විභාග තාම මේ ආවේ නැත්තම් රෙඩි වෙලා ඉන්න හොඳට. හරි. match and write. හරි. ගලපලා ලියන්න. හරි බලන්න make changes වෙනස්කම් කරන්න where necessary. අවශ්‍ය තැන් වලට වෙනස්කම් කරන්නලු. හරි. example එකක් තියෙනවා. The sun rises.
the sun rises කියන ඉර පායනවා. හරි. the sun කියන එක ඒක වචන නිසා rise කියන verb එකට s දානවා. හරි. හතරු ඒක වචන නිසා ක්‍රියාපදයට s එනවා. හරි. ඉර පායනවා. rises කියන්නේ පායනවා in the east. නැගෙනහිරින්. වෙන පැත්තකින් පායන්නේ නැහනේ. නැගෙනහිරින් ඉර පායයි. ඒකයි තේරුම. හරි. සාමාන්‍ය present tense එකෙන් තමයි ඔය මේ simple present tense එකෙන් තමයි මේ විදිහට තමයි අර general truths සාමාන්‍ය සත්‍යයන් කියන්නේ. හරි. ඒ කියන්නේ ඉර නැගෙනහිරින් පායනවා කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ. වෙන පැත්තකින් පායන්නේ නැහැ නේ. ඒ වගේ සාමාන්‍ය වෙනස් නොවන දේවල්. ඉරත් කවදා හරි විනාශ වෙනවා. ඒක වෙනයි. අනිත්‍යයිනේ. මෙතෙන්දී සාමාන්‍ය සත්‍යයන් පොදු සත්‍යයන් simple present tense එකෙන් කියන්නේ. ඉර නැගෙනහිරින් පායයි. වෙන පැත්තකින් පායන්නේ නැහැ. හරි. හරි. ඊට පස්සේ ඔයගලන්ට වගුවක් තියෙන අලුත් වාක්‍ය හදන්න පුළුවන්. මට එක වාක්‍යයක් කියන්න. හදලා. එක වාක්‍යයක් කියන්න හදලා. My aunt මගේ නැන්දා Eat us once a week. very good. My aunt visits us එස් අකුරක් දාන්න ඕන. us අපිව once a year. very good. හරි. එහෙනම් හැමෝම දැන් මාත් එක්කම ලියන්න. මම එකක් ලියනවා අනිත් විනාඩි දෙකක් වගේ දෙන්නම් ලියන්න. හරි. මාත් එක්කම පළවෙනි වාක්‍ය ලියන්න එහෙනම්. activity book එකේ take your activity book activities කරන පොතේ අපිට වාක්‍යයක් හදන්න පුළුවන්. My aunt මගේ නැන්දා දැන් verb එක ගන්න. දෙවෙනි column එකෙන් verb එක ගන්නවා. visit. හරි මෙතන visit කියන්නේ එනවා නැත්නම් බලන්න එනවා. නැන්දා ඒක වචන නිසා ක්‍රියාවට s දානවා. visits. හරි. කාවද? අනිත් පැත්තෙන් එන්නේ x ගැලපෙන්නේ නැහනේ. nectar ගැලපෙන්නේ නැහැ. nectar කියන්නේ මල් පැණි. rain ගැලපෙන්නේ නැහැ. in the east නැගෙනහිරින් බලන්න එනවා ගැලපෙන්නේ නැහැ. at 9 ගැලපෙන්නේ නැහැ. එහෙනම් us අපිව once a year. ඒ කියන්නේ අවුරුද්දට එකපාරක්. once කියන්නේ එක්වරක්. හරි. ලියාගන්නක් ගන්න. ඔන්න පළවෙනි උත්තරය. හරිද? ලිව්වද හැමෝම? මගේ නැන්දා අපිව බලන්න එනවා අවුරුද්දට එකපාරක්. Yes, sir. හරි. තව වාක්‍යයක් කියන්න මට. The sun rises in the east. ඒක ලියලා තියෙනවනේ. අපහු ලියන්න ඕනේ නැහැ. The sun ඉර rises එස් අකුරක් දානවා. අතුරු ඒක වචන නිසා in the east නැගෙනහිරින්. ඉර නැගෙනහිරින් පායයි. හරි. Sir, Okay. bees collect nectar. very good. Bees collect nectar. හරි ලියන්න මාත් එක්කම එහෙනම්. Sir, activity book එකේ ලියන්නද? ඔව් activity book එකේ. හරි. bees collect nectar කියන එකේ තේරුම මොකක්ද? bees කියන්නේ කවුද? Bee master. මීමැස්සෝ. collect කියන්නේ එකතු කරනවා. මීමැස්සෝ එකතු කරනවා මොනවද? මල් පැණි නා. මල් පැණි. nectar කියන්නේ මල් පැණි. මල් පැණි එකතු කළාට පස්සේ තමයි මී පැණි වෙන්නේ. හරි. එතකොට bees තමයි කතුරුනේ ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව තමයි එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? මල් පැණි. ඔබ්ජෙක්ට් එක. කතුරු ක්‍රියාව කර්ම. මීමැස්සෝ එකතු කරනවා මල් පැණි. හරි. ලියන්න මාත් එක්කම එහෙනම්. write in a flash. අනිත් අය දිගටම ලියාගෙන යන්න. ඉවර නම් දිගටම ලියාගෙන යන්න. Okay, sir. write in a flash. Sir, bees වලට පස්සේ තියෙන වචනේ මොකක්ද? collect එකතු කරනවා. collect කියන්නේ එකතු කරනවා. chart එකේ chart එකේ monsoons කියන්නේ monsoons. හරි මෝසම් සුලං කියන්නේ. මෝසම් සුලං. Okay, sir. ඊසාන දිග නිරුත් දිග.
හරිද ලිව්වද? හරි. ඊළඟ වාක්‍යය මොන්සූන්ස් දාලා කියන්න මම මොන්සූන්ස් මෝසන් සුළං මොන්සූන්ස් තමයි කතෘ මෝසන් සුළං. හරි ඊට පස්සේ ඊටු ටික කො ක්‍රියාපදේ මොකද ගන්නෙ? අනිත් පැත්තෙන්. ලිවෙන්නද කවුරුවත් ඒක? ලේසි. මෝසන් සුළං මොනවද කරන්නේ? bring Oh, bring නේ bring ගේනවා. හරි මොන්සූන්ස් බහුවචන නිසා s දාන්නේ නැහැ. කතෘ බහුවචන නම් s දාන්නේ නැහැ. මෝසන් සුළං ගේනවා මොනවද ගේන්නේ? bring කියන්නේ ගේනවා. මොනවද ගේන්නේ? rain රේන්. ඔය ඉතින් මේක ගෙනල්ලා තියෙන අපිට. ඔය පේනවනේ. නිරුද්ධික මෝසන් සුළං දැන් අපිට මේ පැත්තට වැස්ස ගෙනල්ලා තියෙනවානේ. හරි bring කියන්නේ ගේනවා rain. වැස්ස ගේනවා. bring කියන්නේ ගේනවා ක්‍රියාපදේ මොනවද ගේන්නේ වැස්ස. හරි. rain තමයි ඔබ්ජෙක්ට් එක. කවදා සිට කවද වෙනකන්ද? from May to September. මේ මාසයේ සිට සැප්තැම්බර් මාසයේ දක්වා. මේ මාසවල නම් මුල් අකුර කැපිටල් ප්‍රොපර් නවුන් නිසා from කියන්නේ සිට මෙතනදී to කියන්නේ මෙතනදී දක්වා කියන්නේ. හරි. මේ සිට සැප්තැම්බර් දක්වා නිරුද්ධ දිග මෝසන් සුළං තියෙනවා. හරි. එතකොට මේ දෙක තමයි සවුත් වෙස්ට් කියන්නේ නිරුද්ධ දිග නම් පොඩක් එක දන්නට ලියා ගන්න. north east කියන්නේ ඊසාන දිග. මෝසන් වර්ග දෙකක් තියෙනවානේ. north east monsoons කියලා තියෙනවා. හරි north east monsoons ඊසාන දිග මෝසම. south west monsoons නිරුද්ධ දිග මෝසම. හරි ලංකාවට වැසි ලැබෙන ප්‍රධාන ආකාර දෙකක් නේ ඔය. හරි ඊළඟ එක turtles කියන්නේ කවුද? who are turtles? Ibbo කැස්බෑවනේ කැස්බෑව අර pearl express නිසා මැරුණේ ගොඩක් අය. turtles කැස්බෑව මොකක්ද එන්න ඕන? sir Ibbonට turtles කියනවා නේද? tortoise Okay. tortoise තමයි ඉබ්බා. හරි. Turtles lay eggs on beaches. yeah turtles කැස්බෑව legs ඒ කියන්නේ බිත්තර දානවා. හරි. lay තමයි verb එක. මොනවද දාන්නේ? බිත්තර තමයි කර්මය. කතෘ ක්‍රියාව කර්මය. කැස්බෑව දානවා බිත්තර. කොහෙද දාන්නේ? on beaches. වෙරළවල් මත. on කියන්නේ මතනේ. beaches මත. කියන්නේ වෙරළවල් මත. හරි. හරිනම් හරි දාන්න ලියලා තියෙනවා නම් ලියලා නැත්නම් ලියගන්න. next one. The aeroplane arrived at 9 p.m. yeah එතකොට මේකේ the aeroplane තමයි අපි මුලට ගන්න ඕන. ගුවන් යානය. හරි ඊට පස්සේ verb එක arrives. arrives කියන්නේ පැමිණෙනවා. ඇයි s දාන්නේ? ගුවන් යානය ඒක වචන නිසා ක්‍රියාවට s දානවා. හරි ගුවන් යානයේ පැමිණෙනවා. මේ ඔක්කොම පුරුද්දක් වශයෙන් වෙන ක්‍රියාවන්නේ habitual actions. ඒක නිසා තමයි simple present tense පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ නිකම්ම verb එක දාන්නේ මේ ඔක්කොම පුරුද්දක් වශයෙන් වෙන දේවල්. සහ සබාදහමේ සිදුවීම්. අර මෝසන් සුළං කතාව, ඉර පායන කතාව සබාදහමේ සිදුවීම්. නැත්තම් general truths කියලා කියනවා. හරි. The aeroplane arrives. arrives කියන්නේ පැමිණෙනවා. ගුවන් යානයේ පැමිණෙනවා කීයටද? කීයද දෙන්නේ? at 9 p.m. At 9 p.m. Yeah. 5:09ට. හරි. ඔක්කොම හරිනම් හරි දාගන්න පුළුවන්. ඔක්කොම හරියට උස. If your answers are correct, if you have yeah, 5 out of 5, raise your hands. Sihalish Shenaya, hari. අපි රචනා ලියුවෙම නැහැ නේ. අද අපි රචනාවක් ලියන අන්තිමට එසේ එකක් ලියනවා. Okay sir. හරි. ඇක්ටිවිටි 8 බලන්න. වගුවක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ ඇක්ටිවිටි එක
අච්චුපතෙන් පැන්සලෙන් කරන්න පුළුවන්. මොකද ලියන්න වෙලා යන නිසා. හරි. මොකක්ද ඒ කියලා තියෙන්නේ? activity 8 පිටුව 52. Follow the examples. Follow කියන්නේ අනුගමනය කරන්න. The examples උදාහරණ අනුගමනය කරන්න and construct. Construct කියන්නේ ගොඩනගන්න, සාදන්න. මොනවද ගොඩනගන්න කියන්නේ? Sentences වාක්‍ය. වාක්‍ය ගොඩනගන්නලු උදාහරණ අනුගමනය කරලා. me sir. Okay. සර් මේ chart එක පැන්සලේ ලියලා පස්සේ පොතේ ගඳින්න ඕනේද? එහෙම පුළුවන් නම් හොඳයි. Okay. එහෙම පුළුවන් නම් හොඳයි. ඔයගොල්ලෝ මේ පැන්සලෙන් කරන දේවල් අපහු activity book එකේ කරනවා නම් හොඳයි. හරි. බලන්න. example එකක් තියෙනවා. Does he come to school by bicycle? හරි. does he come දාලා මොකද්ද අපි කරන්නේ? present tense වලින් ප්‍රශ්න අහනවා නම් මම එකක් කරලා පෙන්නන්න ලේසි එකක්. මේවා කරලා තියෙන්නේ. grammar වලට. හරි. activity 8 එක නෙමෙයි. හරි. he comes කියන්නේ ඔහු එනවා නේ. he comes කියන්නේ ඔහු එනවා කියන එක ලේසියි. ඔහු එනවා. he ඒක වචන නිසා s දානවා verb එකට. ඔහු එනවා. ඔහු එනවද කියලා කොහොමද අහන්නේ? ඔහු එනවද? simple present වලින් ප්‍රශ්නයක් අහනවා නම් do හරි does හරි ඉස්සරහට ගන්න ඕනේ. මතක තියාගන්න. do හරි does හරි ඉස්සරහට ගන්නවා. පත්‍රු ඒක වචන නම් does තමයි ඉස්සරහට ගන්න. පත්‍රු බහු වචන නම් do ඉස්සරහට ගන්නවා. හරි. එහෙනම් ඊට පස්සේ මේකම දාන්න තියෙන්නේ. දැන් කියන්න ඔහු එනවා කියලා. මේකම ලියන්න අපහු. does ඉස්සරහට නම් මේකම ලියන්න අපහු. does he come? හැබැයි පොඩි වෙනසක් කරනවා. වාක්‍යයේ does තියෙනවා නම් මෙතන අර s එක දාන්නේ නැහැ. s එක අයින් කරනවා. does තියෙනවා නම් s දාන්නේ නැහැ. does he come කියන්නේ ඔහු එනවාද? හරි ඔහු එනවාද? Finish my work. Okay. Sir, finish my work. Okay. හරි. does he come කියන්නේ ඔහු එනවාද? හරි. මම මේ පොඩියට මේ කියලා දෙන්නේ to school ටිකන පොඩ අමතක කරන්නකෝ. ලේසි වෙන්න. හරි. ඔහු එන්නේ නැද්ද කොහොමද අහන්නේ? doesn't he come ඔහු එන්නේ නැද්ද? ඒකත් අපි කියලා දුන්නා. ඒක මෙතන නැහැ. හරි. doesn't he come කියන්නේ ඔහු එන්නේ නැද්ද? doesn't කරන්න තියෙන්නේ. ඒතකොට එන්නේ නැද්ද? හරි. ඔහු එන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? එන්නේ නැත්නම් He කොහොමද is not come. he does not come. නැහැ කියන්න ඕන does not හරි do not හරි දාන්න තියෙන්නේ. ඒක වචනයක් දාන්නේ does not. දැන් කියන්නේ verb එක. හරි does not දැම්ම come දාන්න. does not දැම්මම නැහැ වෙනවා. come එනවා. does not come එන්නේ නැහැ. ඔහු එන්නේ නැහැ. he does not come. they වුණා නම් do not come. they බහු වචනනේ එහෙනම් do not දාන්න. කෙටියෙන් don't come. මේක doesn't come කෙටියෙන්. spoken වල. හරි. පැහැදිලි නේද කියපු කතාව? තව එකක් මතක් කරමු. හරි. they eat. ඒගොල්ලෝ කනවා. ඒගොල්ලෝ කනවද කියලා අහන්න. ඒගොල්ලෝ කනවද? ප්‍රශ්නේ කොහොමද හදන්නේ? Does Do they they eat? do they eat? බහු වචනනේ they. එහෙනම් do. ඒගොල්ලෝ කනවද? do they eat? do ඉස්සරහට ගත්තා ප්‍රශ්නය. ඒක වචන does ඉස්සරහට ගන්න. he ඒක වචන නිසා does. they බහු වචන නිසා do. ඒකට ඒක ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කනවද? ඒගොල්ලෝ කන්නේ නැහැ. කොහොමද කියන්නේ? ඒගොල්ලෝ කන්නේ නැහැ. they do not eat? යා. නැහැ කියන්නේ නම් do not හරි does not හරි දානවා. they බහු වචන නිසා do not දානවා. they do not eat. ඒගොල්ලෝ කන්නේ නැහැ. පැහැදිලිනේ? මේවා අපි කලින් කරලා තියෙන්නේ. හරි. දැන් ඇක්ටිවිටි කරන්න පුළුවන් නේද එහෙනම්? බලමු අපි ඇක්ටිවිටි එක. හරි. පිටුව 52. Does he come to school? ඔහු ඉස්කෝලේ එනවද? පාසලට එනවද? by bicycle. බයිසිකලෙන්. ඔහු බයිසිකලෙන් ඉස්කෝලේ එනවද කියලා අහනවා. ඒතර උත්තර දෙනවා no නැහැ. he does not. කෙටියෙන් නම් he doesn't come. ඔහු එන්නේ නැහැ. to school පාසලට by bicycle. ඔහු බයිසිකලෙන් ඉස්කෝලේ එන්නේ නැහැ. ඔහු කොහොමද එන්නේ එහෙනම්? he comes ඔහු එනවා by train කෝච්චියෙන්. දුම්රියෙන්. ඔහු එන්නේ කෝච්චියෙන්. පැහැදිලිද? හරි පැහැදිලි නේද? බයිසිකලෙන් එනවද කියලා අහනවා. බයිසිකලෙන් එන්නේ නැහැයිලු. එන්නේ කෝච්චියෙන්ලු. හරි. ඊට පස්සේ කියනවා ඊළඟ උදාහරණේ do cuckoo birds build nests? cuckoo birds කියන්නේ කවුද? who are cuckoo birds? කවුද ඒ? මොන කුරුල්ලද? Sir. හා? කොහා?
කොහා කොහා. හරි. කොහාලා බහුවචන. කොහා එකේ බහුවචන. කොහාලා. නැත්නම් කෝලන්. හරි. build හදනවද nests කූඩු. හරි. කොහාලා කූඩු හදනවද කියලා අහනවා. කොහාලා බහුවචන නිසා do ගන්න. ඉස්සෙල්ලා he ඒක වචන නිසා does ගත්තා. කොහාලා බහුවචනනේ. එහෙනම් do ගන්නවා. හරි. කෝලන් build හදනවද nests කියන්නේ කුරුළු කූඩු. කුරුළු කූඩු හදනවද? උත්තර දෙනවා no නැහැ. they do not build nests. නැත්නම් don't build nests. ඒගොල්ලෝ කූඩු හදන්නේ නැහැ. don't build හදන්නේ nests කුරුළු කූඩු හදන්නේ. they lay eggs. ඒගොල්ලෝ දානවා බිත්තර. lay දානවා eggs බිත්තර. ඒගොල්ලෝ බිත්තර දානවා කොහෙද? in ඇතුලේ crows nests. කපුටන්ගේ කුරුළු කූඩු ඇතුලේ. කපුට කූඩු ඇතුලේ බිත්තර දානවා. ඒක දන්නවනේ ඔයගොල්ලෝනේ. ඇයි මේ crow එකේ මෙහෙම කිව්වොත් එක කපුටෙක්ගේ අයිතිය හංගවනවා. S එකට පස්සේ apostrophe දැම්මොත් ඒ කපුටන්ගේ මේ ගොඩකගේ මේ එක්කෙනෙක්ගේ. ගොඩකගේ නිසා තමයි කපුටන්ගේ නිසා තමයි S එකට පස්සේ ගොඩකම apostrophe තියෙන්නේ. මෙහෙම කිව්වොත් එක්කෙනෙක්ගේ. crows කිව්වොත් එක කපුටෙක්ගේ. මේ කපුටන්ගේ වෙනස තේරුම් ගන්න. හරි. එහෙනම් ඒගොල්ලෝ දාන්නේ බිත්තර කොහෙද? කපුටන්ගේ කූඩු වල. ඊළඟ එක. Does the train leave? හරි. Does the train leave කියන්නේ මොකද්ද? leave කියන්නේ පිටත් වෙනවා. දන්න තලියන්. leave පිටත් වෙනවා. කෝච්චි ඒක වචන නිසා does කියන තමයි ඉස්සරහට ගන්න ප්‍රශ්නේ හදද්දි. හරි. Does the train leave? කෝච්චිය පිටත් වෙනවද at 7 o'clock in the morning? උදෑසන 7ට කෝච්චිය පිටත් වෙනවද කියලා අහනවා. මොකක්ද දෙන්න ඕන? දැන් මේකට අනුව නැහැ කියලා කියන්න ඕනේ. No. No, it doesn't. Yeah, the train doesn't leave at 7 o'clock in the morning නේ. හරි. අපි ලියමු එහෙනම්. මාත් එක්කම පැන්සලේ ලියන්න එක. හරි ලියලා තියෙනවා හරි හොඳයි. නැහැ. The train කෝච්චිය Sir, please book එකේ මත කරන්නේ. නැහැ මේකෙන් පැන්සලින් කරන්න. මේකෙන් පැන්සලින් කරන්න. The train කෝච්චිය පිටත් වෙනවා නම් leave පිටත් වෙන්නේ නැත්නම් does not leave. කෝච්චිය ඒක වචන නිසා does not ගන්න. පිටත් වෙන්නේ නැහැ. කීයටද? at 7 o'clock. 7ට. in the morning. කෝච්චිය උදේ 4ට පිටත් වෙන්නේ නැහැ. හරි. කීයටද එහෙනම් පිටත් වෙන්නේ? The train leaves කෝච්චිය පිටත් වෙනවා at 9 o'clock in the morning. උදේ 9ට තමයි පිටත් වෙන්නේ. හරි. කෝච්චිය ඒක වචන නිසා leave කියන ක්‍රියාවට s දානවා. පිටත් වෙනවා. හරි. ඊළඟ එකේ ප්‍රශ්නේ දීලා නැහැ. උත්තරේ තියෙනවා no නැහැ. We don't grow. grow කියන්නේ මොකද්ද? වවනවා. don't grow වවන්නේ නැහැ. අපි වවන්නේ නැහැ පැඩි. පැඩි කියන්නේ we. අපි we වවන්නේ නැහැ. we grow අපි වවනවා vegetables එළවලු only විතරක්. අපි වවන්නේ එළවලු විතරයි. only කියන්නේ විතරක්. අපි එළවලු විතරක් වවනවා. ප්‍රශ්නේ මොකක්ද දෙන්න ඕනේ එහෙනම්? හිතන්න පුළුවන්. Do we drive the paddy? යා. දැන් උත්තර දෙනවනේ අපි we වවන්නේ නැහැ කියලා. එහෙනම් ප්‍රශ්නේ අහන්න ඕන. හරියට ගත්තොත් ඔයාලා we වවනවද කියලා. ඔයාලා we වවනවද කියලා අහන්න ඕනේ. ඒකට තමයි අපි උත්තර දෙන්නේ. අපි අපෙන් ප්‍රශ්න අහන අඩුයිනේ. අපි we වවනවද කියලා අපි අපෙන් අහන අඩුයිනේ. හරි. No. හරි එහෙනම් ඔයාලා we වවනවද කියලා අහන්න ඕනේ. කවුරු හරි නේද? එහෙනම් කොහොමද එන්න ඕනේ? හරි. you කියන එක grammar වලදී හැමතිස්සෙම ඔයා වුණත් ඔයාලා වුණත් you කියන එක බහුවචන. එහෙනම් do ගන්නවා ඉස්සරහට. Do you grow? ඔයාලා වවනවද? මෙතනදී we දැම්මත් ප්‍රශ්නයක් නැහැ හරි. සාමාන්‍යක ප්‍රැක්ටිකල් නෑ. grammar වලදී වැරදි නෑ. වැරදි දාන්නේ we දැම්මා කියලා. we දාන්නත් පුළුවන්. අපි වවනවද කියලා අහන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය ප්‍රැක්ටිකල් නෑ ඒකනේ. හරි. do you grow? ඔයගොල්ලෝ වවනවද මොනවද? paddy. ප්‍රශ්නයක්. paddy කියන්නේ we. ඔයගොල්ලෝ we වවනවද කියලා අහනවා. එහෙම තමයි එන්න ඕන. හරි. No we don't grow paddy. අපි we වවන්නේ නැහැ. අපි වවනවා එළවලු විතරක් කියලා උත්තර දෙනවා. ඊළඟ එක. අර එකම ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. ඊට පස්සේ කිසියම් දෙයක් කරන්නේ නැහැ කියලා කරන්නේ මොනවද කියලා කියනවා ඊට පස්සේ. Do kangaroos eat meat? ඒක ඔක්කොම දීලා තියෙනවා. kangaroo මස් කනවාද කියලා අහනවා. හරි.
කැංගරු බහුවචන නිසා do ඉස්සරහට අරන් ප්‍රශ්නේ හැදුවා. no නැහැ. they don't eat meat. don't eat කියන්නේ කන්නේ නැහැ. මොනවද? මස් කන්නේ නැහැ. හොඳයි නේ ඒගොල්ලෝ. they eat grass. ඒගොල්ලෝ කනවා. උන් කනවා තනකොළ. grass තනකොළ කනවා. හරි පැහැදිලිනේ? ප්‍රශ්නයක් අහුව නැහැ කියලා උත්තර දුන්නා. කරන්නේ මොනවද කියලා කිව්වා. කන්නේ මොනවද කියලා කිව්වා. ඒවා කන්නේ නැත්නම් මේවා තමයි කන්නේ. හරි. ඊළඟ එක. මතක තියාගන්න වැස්ස සම්බන්ධ වාක්‍යවලදී it කියන එක ඉස්සරහට ගන්න ඕන. හරි. බලමු පොඩ්ඩක්. වහිනවා කියලා කොහොමද කියන්නේ? වහිනවා. ඉංග්‍රීසි වලින් වහිනවා කියන්නේ rain වහිනවා කියන්නේ rain. වැස්සටත් කියන්නේ rain. වැස්සත් rain, වහිනවා කියන එකත් rain. හරි. මේක verb එකක් නේ. ක්‍රියාපදයක්. අපේ අනුපිළිවෙල මොකද්ද? කර්තෘ ක්‍රියාවනේ. කර්තෘ කෙනෙක් ඉන්නවනේ වාක්‍යයක. දැන් මේක කර්තෘ කෙනෙක් නැහැනේ සබ්ජෙක්ට් එක. කර්තෘ කෙනෙක් නැත්නම් අපි දානවා it කියලා. කර්තෘ කෙනෙක් නැති වාක්‍ය වලට it දානවා. දැන් වහිනවා කියන ක්‍රියාව කරන කෙනා අපි දන්නවද? හරි. අපි දන්නේ නැහැනේ කවුද වැස්ස කරවන්නේ කියලා. වස්සන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා දානවා it කියලා. හරි. දෙවියෝ කියලා කියන්න පුළුවන්. හරි ඉංග්‍රීසි කට්ටිය ඒවා කියන්නේ නැහැනේ. හරි. එතකොට it කියන එක ඒක වචනනේ. ඒක නිසා s දානවා. it කියන එක සිංගියුලර් නිසා verb එකට s එනවා. මේකේ තේරුම වහිනවා කියන එක it කියන එකට සිංහල තේරුමක් නැහැ මෙතෙන්දී. හරි. දැන් පැහැදිලිද? rain කියන්නේ වහිනවා කියන එක වාක්‍යයට කර්තෘ නැති නිසා it ගන්නවා ඉස්සරහට. ඒකට තේරුමක් නැහැ. සිංහල තේරුමක් නැහැ. හරි. it කියන එක ඒක වචන නිසා verb එකට s දානවා. මේකේ තේරුම වහිනවා කියන එක. හරි. ඔන්නෝම තමයි ඉංග්‍රීසි වලින් වහිනවා කියන්නේ. it rains. හරි. දැන් වහිනවාද කියලා ප්‍රශ්නේ අහන්නේ කොහොමද? it කියන එක ඒක වචන. එහෙනම් does ඉස්සරහට ගන්නවා. දැන් මේකම දාන්න. does it rain? වහිනවාද? හරි. does තියෙන නිසා මෙතන s දාන්නේ. s අයින් කරනවා. වාක්‍යයේ does තියෙනවා නම් ක්‍රියාපදයෙන් s අයින් කරලා දානවා. හරි. does it rain a lot? ගොඩක් වහිනවාද? a lot කියන්නේ ගොඩක්. දැන් මේක වහිනවා. මේ වහිනවාද? does it rain වහිනවාද? a lot ගොඩක් වහිනවාද? here. මෙහෙට. here කියන්නේ මෙහෙ. මෙහෙ ගොඩක් වහිනවාද කියලා අහනවා. හරි. එතකොට උත්තර දෙනවා. මොකක්ද දෙන්න ඕන උත්තරේ? නෑ මෙහෙ ගොඩක් වහින්නේ නෑ කියලානේ කියන්න ඕන. කොහොමද කියන්නේ? no doesn't rain a lot here ඔව්. අනිවාර්යෙන් it එක ඉස්සරහට ගන්න ඕන. හරි. වහිනවා කියන්නේ it rains නේ. වහින්නේ නැත්නම් it එකෙන් පටන් ගන්න. it කියන එක ඒක වචන නිසා does not දැම්මා. නැහැ කියන්නේ does not හරි do not හරි දානවානේ. it කියන එක singular නිසා does not දැම්මා. ඒක වචන නිසා. හරි දැන් verb එක දානවා rain. s දාන්නේ නැහැ does තියෙන නිසා. does තියෙනවා නම් s දාන්නේ නැහැ. it does not rain කියන්නේ වහින්නේ නැහැ. it rains වහිනවා. it does not rain වහින්නේ නැහැ. වීඩියෝ එක බලමුකෝ මොකද? හරි. it does not rain වහින්නේ නැහැ. here මෙහෙ. ගොඩක් කියලා දාන්න එපා. a lot. ගොඩක් වහින්නේ නැහැ මෙහෙ. no it does not rain a lot here. මෙහෙට ගොඩක් වහින්නේ නැහැ. හරි. මේකේ පොත නැති නිසා දෙන්නකෝ මම අහන් ඉන්න එකනේ කරන්නේ මියුට් කරන් ඉන්න ඔයගොල්ලෝ. මියුට් කරන් ඉන්න. ඊට පස්සේ එනවනේ it rains වහිනවා very little. very little කියන්නේ ඉතා චුට්ටක්. බොහොම පොඩ්ඩක්. here මෙහෙ වහින්නේ බොහොම පොඩ්ඩයි very little. ඉතා කුඩා ප්‍රමාණයක්. බොහොම පොඩ්ඩයි. හරි. පැහැදිලි නේද? අපි චුට්ටක් spoken english කරලා එමුනේ. take your spoken english book. mute කරගෙන ඉන්න බලන්න. හරි. bread and butter කියන එක කළාද? නෑ නේද? bread and butter? no sir no. sir හරි ලියන්න bread and butter කියන topic එක. sir bread and butter අපේ කරන්නේ අද spoken english පොතේ ලියන්න. spoken english book එකේ
spoken English. Sir. Okay. bread and butter sir අපි කරන්නේ. කළාද? Sure. ස්පෝකන් පොතේද? ඔව් මේක කළාද නැද්ද? මේ ක්ලාස් එකේ කළාද කියලා අහන්න. මේක කළාද? no sir. No. සිහලි කළාද? No sir. සිහලි කළාද? no sir. No. හරි. දුව bread and butter මම කළේ මේ අනිත් ක්ලාස් එකේ නම් කළා හැබැයි. ඒ කියන්නේ කස්පර් ක්ලාස් එකේ කළා. හරි. bread and butter කියන්නේ මොකක්ද එහෙනම්? කාටද කියන්න පුළුවන්? bread and butter කියන්නේ මොකක්ද කියලා කියන්නේ? දැන් කෙනෙක් අහනවා කායි හරි ප්‍රශ්නයක් what is your bread and butter කියලා. ඒ මොකක්ද ඒ අහන්නේ? what is your bread and butter? හරි මම ලියනවා. මට තේරුම කියන්න පුළුවන් නේද? what's your bread and butter? ඒකේ තේරුම මොකක්ද? don't know sir. ඔයාගේ ආදායම් මාර්ගය නැත්තම් රැකියාව ජීවනෝපාය කුමක්ද කියන එක. හරි. එහෙනම් bread and butter කියන්නේ මොකක්ද? හරිම තේරුම තමයි ජීවනෝපාය. හරි එහෙම නැත්තම් ආදායම් මාර්ගය. රැකියාව කියලා ගන්න පුළුවන්. නැත්නම් සල්ලි හොයන ක්‍රමය. හරි. what's your bread and butter? ඔයාගේ ආදායම් මාර්ගය කුමක්ද කියලා අහනවා. ලියගන්න. සිංහල තේරුම ලියගන්න. ඔයාගේ ජීවනෝපාය කුමක්ද? හරිද? දැන් bread and butter දාලා උදාහරණ දෙන්න පුළුවන් නේ. කාගේ හරි රැකියාව ජීවනෝපාය. හරි. කොහොමද කියන්නේ මේක? ගීත ගායනා කිරීම ඔහුගේ ජීවනෝපාය වුණා. ගීත ගායනා කිරීම එයාගේ ජීවනෝපාය වුණා. සල්ලි හොයන ක්‍රමය වුණා. කොහොමද කියන්නේ? Is bread and butter is singing. ඔව්. His bread and butter was singing songs. එහෙම කියන්නත් පුළුවන්. මේ ක්‍රමෙත් හරි. sing කියන්නේ ගායනා කරනවා, singing කියන්නේ ගායනා කිරීම. මොනවාද? songs. ගීත ගායනා කිරීම. වුණා නම් was. වෙනවා නම් is. වුණා නම් was. අපේ පළවෙනි පාඩමනේ. be verbs. හරි. ගීත ගායනා කිරීම වුණා. ඔහුගේ නම් his. ඔහුගේ මොකද්ද? ආදායම් මාර්ගය. bread and butter. හරි. ඔහුගේ ආදායම් මාර්ගය ගීත ගායනා කිරීම වුණා. හරි his කියන්නේ ඔහුගේ දන්නවනේ. හරි. දැන් හිතන්න හොඳට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. හරි. ඔහුගේ ජීවනෝපාය නැත්නම් යාගේ රැකියාව ක්‍රිකට් සෙල්ලම් කිරීම වේවි අනාගතයේදී. පුළුවන්ද කියන්නේ? ක්‍රිකට් සෙල්ලම් කිරීම යාගේ ජීවනෝපාය වේවි. රස්තාව වේවි. කොහොමද කියන්නේ? Playing cricket will be his Playing bread and butter. cricket will be Yeah, very good. his bread and butter. සෙල්ලම් කරනවා නම් play. play කියන්නේ සෙල්ලම් කරනවා. සෙල්ලම් කිරීම නම් playing. මොනවද cricket? games වල නම් වල මුල් අපර simple ලා. cricket සෙල්ලම් කිරීම වුණා නම් was, වේවි නම් will be. හරි. his bread and butter. ක්‍රිකට් සෙල්ලම් කිරීම වේවි මොකද්ද? ඔහුගේ ජීවනෝපාය. සල්ලි හොයන ක්‍රමය. අනාගතයේදී වේවි අනාගත. හරි. දැන් මේ දවස්වල කියනවා නේද ටීවී එකේ COVID-19 පැන්ඩමික් එක නිසා ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා කියලා. අහිමි වෙලා තියෙනවා කියලා කොහොමද ඒ වගේ දෙයක් කියන්නේ? හරි. මට කියන්න ඕන ඔහුගේ ආදායම් මාර්ගය අහිමි වෙලා තියෙනවා. නැත්නම් නැති වෙලා තියෙනවා. මොකක් නිසාද? පැන්ඩමික් එක නිසා, වසංගතය නිසා. කොහොමද කියන්නේ? ඔහුගේ ආදායම් මාර්ගය නැති වෙලා තියෙනවා. ඔහුගේ රස්සාව නැති වෙලා තියෙනවා වසංගතය නිසා. මොකද කියන්නේ? His bread and ඔහුගේ නැති වෙලා තියෙනවා කියලා කොහොමද කියන්නේ? He has lost.
lost කියන්නේ අහිමි වෙලා නැත්නම් නැති වෙලා, has කියන්නේ තියෙනවා. Sir? අහිමි වෙලා තියෙනවා. Sir, Okay. he has lost his bread and butter Yeah. වසංගතය නිසා. because of corona pandemic. Yeah, very good. He has lost. ඔහුට අහිමි වෙලා තියෙනවා his bread and butter. ඔහුගේ ආදායම් මාර්ගය නිසා නම් because of due to නැත්නම් due to කියලා දාන්න පුළුවන් නම් මෙතෙන්ට due to because of නිසා because of the COVID-19 pandemic. COVID-19 වසංගතය නිසා. pandemic කියන්නේ වසංගතය. example එකක් කියන්නද? හරි කියන්නේ. My bread and butter is photography. Okay, very good. හරි. ඔහුට අහිමි වෙලා තියෙන ඔහුගේ ආදායම් මාර්ගය මොකක් නිසාද? COVID-19 pandemic එක වසංගතය නිසා. හරි. උදාහරණ. කාගේ හරි රස්සාවක් කියන්න තියෙන ඉතින්. bread and butter දාලා. සල්ලි හොයන ක්‍රමයක් කියන්න තියෙන කවුරු හරි. මතකේ නැද්ද උදාහරණ? last one. මේ ව්‍යාපාරය හරි ඇගේ ජීවනෝපාය වුණා. කොහොමද කියන්නේ? මේ ව්‍යාපාරය ඇගේ ජීවනෝපාය වුණා. මේ බිස්නස් එක ඇගේ ව්‍යාපාරය වුණා. sorry, ඇගේ ජීවනෝපාය වුණා. මේ බිස්නස් එක ඇගේ ජීවනෝපාය වුණා. පුළුවන්ද කියන්නේ? This business is her bread and butter. okay. මේ ව්‍යාපාරය නම් this business spelling බලන්න business කියද්දි වුණා නම් was ඇගේ නම් her ඇගේ මොකද්ද bread and butter ජීවනෝපාය සල්ලි හොයන ක්‍රමය. හරි ඒකෙන් තමයි මුදල් හොයන්නේ. හරි. Can you give me examples? Yes, sir. හරි. My mother's bread and butter is dressmaking. Okay, very good. My mom's කිව්ව නම් තවත් හොඳයි. My auntie's bread and butter lawyer. Okay. හරිද ඉවරද? එච්චරයි උදාහරණ. හරි. ඊළඟට මේකෙන් ඉවරයි අන්තිම එක spoken English අන්තිම එක. What's the use of? මේ කියන්නේ අපි අහනවානේ මෙහෙම. ඕක කරලා ඇති ප්‍රයෝජනේ මොකද්ද? ඕක කරලා ඇති වැඩේ මොකද්ද? ඒක තමයි මේ කියන්නේ. What's the use of playing computer games? පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරලා ඇති වැඩේ මොකද්ද? හරි. හරි මේක තේරුම ලියන්න ප්‍රයෝජනේ කුමක්ද? එහෙම අපි කියනවා නේද? ඕක කරලා ඇති වැඩේ මොකද්ද? ප්‍රයෝජනේ මොකද්ද? ඵලය මොකද්ද? නැත්නම් ඵලය කුමක්ද? හරි. What's the use of playing computer games? What's the use of? මොකද්ද ප්‍රයෝජනේ? මොකේද? play කියන්නේ සෙල්ලම් කරනවා, playing සෙල්ලම් කිරීමේ. මොනවද? computer games. පැහැදිලිද? එහෙම අහනවා නේද? හොඳටම computer games ගහන ළමයිගෙන් අහනවා අම්මා හරි තාත්තා හරි ඔක්කොලා ඇති වැඩේ මොකද්ද කියලා. හරි. off එකට පස්සේ එන verb එකට අනිවාර්යෙන් ing ඕන. ඒක නීතියක්. off එකට පස්සේ එන ක්‍රියාපදයට ing දාන්න ඕන. ඒකයි ing ආවේ. ඒක පොඩ්ඩක් පෙන්න ගන්න. off එකට පස්සේ verb එකට ing දානකට පොඩ්ඩක් පෙන්න ගන්න. highlight කරලා පෙන්න ගන්න. හරි. එතකොට මේකේ තේරුම මොකද්ද? computer games ගහලා ඇති වැඩේ මොකද්ද? ප්‍රයෝජනේ කුමක්ද? දැන් මෙහෙම අහන්නේ මේ ප්‍රයෝජනේ දැනගන්නද? නැත්නම් ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්නද? ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්නේ. ඔව් ප්‍රයෝජනයක් නැහැ කියලා තමයි මේකෙන් අදහස් කරන්නේ නේ. කෙනෙක් මෙහෙම අහනවා ප්‍රයෝජනේ දැනගන්න නෙමෙයි අහන්නේ.
ප්‍රයෝජනයක් නැහැ වැඩක් නැහැ කියලා කියන්නේ. හරි වැඩක් නැහැ ආ. ගහන්න යන්න එපා. හරි. එහෙ ගිහිල්ලා ඇති වැඩේ මොකද්ද කොහොමද අහන්නේ? එහෙ ගිහිල්ලා ඇති වැඩේ මොකද්ද? එහෙම අපි කියනවානේ කතා කරද්දී. එහෙ ගිහිල්ලා ඇති වැඩේ මොකද්ද? ප්‍රයෝජනේ කුමක්ද? What is the use of What's the use of going යනවා නම් going there? going there very good. What's the use of මොකද්ද ප්‍රයෝජනේ? go කියන්නේ යනවා off එකට පස්සේ ing ඕන verb එකට යාමේ එහෙ කියන්නේ there. there කියන්නේ එහෙ. එහෙ යාමේ ඇති ප්‍රයෝජනේ කුමක්ද? එහෙ ගිහිල්ලා ඇති වැඩේ මොකද්ද? හරි. next one. say example එකක් දෙන්නද? හරි කියන්නේ. give me examples. very good. What is the use of watching cartoons? ඔව් කාටුන් බලලා ඇති වැඩේ මොකද්ද? very good. හරි හොඳයි. අනිත් අයට අපහාස කරලා ඇති වැඩේ මොකද්ද කොහොමද අහන්නේ? අනිත් අයට අපහාස කරලා ඇති වැඩේ මොකද්ද? කිසි ප්‍රයෝජනයක් නැහැ කොහොමද අහන්නේ? අපහාස කරනවනේ මොකද කියන්නේ? අපහාස කරනවා. දන්නේ නැද්ද? insult. හරි. එහෙනම් what's the use of මොකද්ද What ප්‍රයෝජනේ? is the use of others insulting others. insult කියන්නේ දන්න තැන යන අපහාස කරනවා. insulting අපහාස කිරීමේ others අනිත් අය. අනිත් අයට අපහාස කිරීමේ ඇති වැඩේ මොකද්ද? ප්‍රයෝජනේ මොකද්ද? So example එකක් කියන්නද? හරි කියන්නේ. What's the use of laughing others? Oh, very good. හරි. ඊළඟ එක. ටීවී බලලා ඇති වැඩේ මොකද්ද? ටීවී බලලා ඇති වැඩේ මොකද්ද? What is the use of watching TV? Very good. What's the use of watching TV? වැදගත් ඒවාක් තියෙනවා. වැදගත් නැති ඒවාක් තියෙනවා. Sir, Okay. නිකරුණේ කියන එකට කොහොමද sir ඉංග්‍රීසියෙන් කියන්නේ? In vain. What? Okay. Speak. What is the use of in when plucking? What is the use of in when plucking flowers? Plucking flowers in vain. In vain අන්තිමට දාන්න. Okay, sir. මේක කොහොමද කියන්නේ? දේශපාලනය ගැන කතා කරලා ඇති වැඩේ මොකද්ද? අන්තිම එක. What's the use of කතා කිරීමේ නම් talking about ගැන දේශපාලනය මොකද්ද කියන්නේ? දේශපාලනය මොකද්ද? politics. අහලා නැද්ද මේක? හරි right in flash. දේශපාලනය ගැන කතා කරලා ඇති ප්‍රයෝජනේ කුමක්ද? හරි spoken english ඉවරයි. Sir, චුට්ටක් ඉන්න. right in flash. If you are willing to give me examples, hurry up. උදාහරණ දෙන්න නම් මම කරන්නේ. අපි ලබසද ඩිබේට් එක තියෙනවා spoken english class එකේ විවාදේ තියෙනවා. What's the use of reading a poem? ඔව්. ප්‍රයෝජනයක් තියෙනවානේ කවි කියවලා. හරි උදාහරණේ හරි. very good. What's the use of fighting with your friends? වාගේ යාළුවොත් එක්ක රණ්ඩු කරලා ඇති ප්‍රයෝජනේ කුමක්ද? Sir, Okay. සියදම් කරනට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? Spend.
ඉවරයි නේද? මකන්න දෙන්නම් බෝඩ් එක. What is the use of spending money in when? very good. හරි. ටෙක්ස්ට් බුක් එක ගන්න අපහු take your text book again. අපි තව පැය භාගයක් වගේ කරලා රචනාවට එමු. අන්තිමට රචනාව ලියනවා. රචනාව ලියුවෙම නැහැනේ. හරි. මෙන්න පිටුව 54. පෙරලා ගන්න පිටුව 54ට 54. Turn to page number 54. පිටුව 54 activity 10. හරි. පොඩි ගේම් එකක් වගේ නේද? activity 10. හරිද? පෙළගත්තද හැමෝම පිටුව 54 activity 10. match ගලපන්න the symbols. symbols කියන්නේ මොනවද? symbols සංකේත. සංකේත ගලපන්න with the question words. question words කියන්නේ ප්‍රශ්න අහන්න පාවිච්චි කරන වචන. හරි. ප්‍රශ්න වාචී වචන. ප්‍රශ්න අහන්න පාවිච්චි කරන වචන. ඒවත් එක සංකේත ගලපන්නලු. මොනවද ඔයගොල්ලෝ දන්න question words? කියන්න බලන්න. Where, තියෙනවනේ. අනිත් පැත්තේ තියෙනවා question words. What? why, ඔව්. ඒවා අපි ප්‍රශ්න අහන්න පාවිච්චි කරනවා. හරි. who, How much? ඔව්. අපි බලමු තේරුම පොඩ්ඩක්. වයා කියන අනිත් පැත්ත බලන්න පිටුව 55 තියෙනවා ප්‍රශ්න අහන්න පාවිච්චි කරන වචන. ඔය එක එක වචනට ගැලපෙන පින්තූරේ හොයන්න තියෙන්නේ. හරි. පළවෙනි එක where. where කියන්නේ මොකද්ද? තේරුම? කොහෙද? කොහෙද? ඒකට මට එන්න ඕන කියන්නේ මොකද්ද? සංකේතය මොකද්ද ඒකට ගැලපෙන්නේ? letter එක B. බලන්න B වලින් අදහස් කරන්නේ දැන් එයා ඉන්නවා මෙහෙම ඉරිසා a man is there. එයා මෙහෙට යනවාද කොහෙට යනවාද කියලා කල්පනා කරනවානේ. Yes, sir. කිසියම් දෙයක් කොහෙද තියෙන්නේ කියලා කල්පනා කරනවා. බැංකුව කොහෙද? මෙහෙද කොහෙද කියලා කල්පනා කරනවා. හරි ඉස්කෝලේ කොහෙද කියලා කල්පනා කරනවා. කොහෙද? ඒක සංකේතවත් කරනවා B වලින් කොහෙද කියන එක. හරි. ඔය විදිහට අග්ගල කරන්න බලන්න එහෙනම්. මම විනාඩියක් හෝ දෙකක් දෙන්නම් ඉක්මන් කරා. අනිත් සංකේත ටිකක් හොයන්න. හරි very good. අච්චිපතෙන් පැන්සලෙන් කරන්න පුළුවන්. සංකේත ටික දාන්න. ලෙටර් එක දාන්න. A ද B ද C ද? හරියට. සාමාන්‍ය ප්‍රශ්න අහන වචන දාලා ඔය යට තියෙන ප්‍රශ්න තියෙන activity 11 වගේ ඒ වගේ ප්‍රශ්න papers වලට එනවා. Hadi ඉවර නැතුව sir. If you have finished, raise your hands. අද සයන්ස් ක්ලාස් එක තිබුණේ නැද්ද? සයන්ස් එක? තිසලි? sir, සයන්ස් ක්ලාස් එක තිබුණේ නැද්ද අද? අතිසලි යන්නේ නැහනේ. කවුද සිහලි? සිහලි? මම යන්නේ නැහැ, sir. යන්නේ නැද්ද ඒකට? හරි. හරි ඉවර නැතුව සර්. චිරාන් ඉවරද? දනුජ? හරි දනුජ හරි. සදෙව් හරි. ඉනුර හරිද? ඉනුර ඉක්මන් කරා හරියට.
හරි. next one why. why කියන්නේ මොකද්ද තේරුම? why කියන එකේ තේරුම? ඇයි. why කියන්නේ ඇයි. මොකද්ද ගැලපෙන letter එක? C. C නේ. C. එයා කල්පනා කරනවා ඇයි කියලා. C. ඇයි එහෙම වෙන්නේ කියලා එයා කල්පනා කරනවා. වඩාත්ම ගැලපෙන එක ඕනේ තෝරන්න. how කියන්නේ මොකද්ද? කොහොමද? මොකක්ද එන්න ඕනේ? මොකක්ද එන්න ඕනේ? A. F. මේ බ්ලොක්ස් හදන්නේ කොහොමද කියලා අර මල්ලි අක්කගෙන් අහනවා. මේ වගේ වෙන්න පුළුවන් නේ. කොහොමද කියලා අහනවා. how to fix this? කොහොමද මේක fix කරන්නේ? සවි කරන්නේ? කොහොමද කියලා අහනවා. which කියන්නේ මොකද්ද? තේරුම? මොන එකද? very good. මොන එකද? මොන එකද? ඔව්. G. ඔව්. පොඩක් ඉන්න. which එකේ what එකේ වෙනස මොකද්ද? what කියන්නේ මොකද්ද? which කියන්නේ මොන එකද? ඒ කියන්නේ හිතන්න දැන් හිතන්න මෙහෙම පෑන් කිහිපයක් පෙන්නලා අහනවා which is your pen? which is your pen කියලා අහනවා. ඒ කියන්නේ කිහිපයක් අතුරින් තෝරගන්න තියෙනවා නම් හරි කිහිපයක් අතුරින් වාගේ එක මොන එකද කියලා තෝරගන්න තියෙනවා නම් අපි අහන්නේ which කියලා. මොන එකද? ඒ කියන්නේ කිහිපයක් අතුරින් තෝරගන්න තියෙනවා. හරි. දැන් එතකොට මෙතන ටී-ෂර්ට්ස් ගොඩක් තියෙනවා. ඒව අතුරින් ඔයාට ඕන මොන එකද? නැත්නම් ඔයාගේ ටී-ෂර්ට් එක මොකක්ද කියලා තෝරන්න තියෙනවා. ඒක නිසා තමයි which දාන්නේ. which කියන්නේ මොන එකද? ඒකට ගැලපෙන්නේ මොකද්ද? G නේ. හරි. what කියන්නේ මොකද්ද? ඒකට එන්න ඕන මොකද්ද? A. ඔව්. A. මේ එක එක පැති වලට එන්න ඕන අංකය මොකද්ද? එහෙම අහන්න පුළුවන් නේ. what මොකද්ද? හරි මේක එක එක පැති වලට එන්න ඕන අංකය මොකද්ද කියලා අහනවා. හරි දාදු ගැටයක් නේ. next one is a dice. when කවදද? කවදද? දැන් කොයි වෙලාවෙද කියන තේරුම ගන්නත් පුළුවන්. කවදද වගේම කොයි වෙලාවෙද කියන තේරුම මේකෙන් ගන්නත් පුළුවන්. what time වලින් ගන්නත් පුළුවන්. කොයි වෙලාවද කියලා when කියලා අහන්නත් පුළුවන්. කවදාද නැත්නම් කොයි වෙලාවේද? මොකද එන්න ඕන? H. H. Very good. H. who කියන්නේ? කවුද? කවුද? මොකද එන්න ඕන? E. E. බලන්න E. ඔව්. මෙයා කවුද? මේ පුජ්‍යලයා කවුද? මූණ නැහැනේ පුජ්‍යලයා කවුද කියලා අඳුර ගන්න තියෙන්නේ. හරි. හරි ඉස්සෙල්ලා කැලෙන්ඩරෙන් කවදද කියලා හොයනවා. හරි. ඊට පස්සේ how much? how much කියන්නේ මොකද්ද? කීයද? ඔව් කීයද? D. T. හරි D. එතන මෙතන සල්ලි කීයක් තියනවද? කීයද? හරි how much දාන්නේ කීයද? how many දාන්නේ මොකද්ද? how many කියන එකේ තේරුම? කොච්චරද? හරි. කොච්චරද කියන තේරුම මේකේ තියෙන්නේ. how many කියන්නේ කී දෙනෙක්ද? කියන how many කියන්නේ කී දෙනෙක්ද කියන එක. how many friends do you have? ඔයාට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? how much දාන්නේ කොච්චරක්ද කීයක්ද කියන්නේ. වෙනස මෙච්චරයි. how much දාන්නේ ගණන් කරන්න බැයි නම් how many දාන්නේ ගණන් කරන්න පුළුවන් නම්. සල්ලි කියන එක ග්‍රැමර් වලට අනුව ගණන් කරන්න බෑ. ඒ නිසා how much දානවා. හරි. ප්‍රශ්න පාඩමක් වෙනවම තියෙනවා. අපි එතනදී ඒවා කියලා දෙනවා. ගණන් කරන්න පුළුවන් නම් how many ගණන් කරන්න බැයි නම් how much. සල්ලි ග්‍රැමර් වලට අනුව ගණන් කරන්න බෑ. ඒක නිසා how much. මේක කී දෙනෙක්ද මේක කොච්චරක්ද නැත්නම් කීයද කියන එක. හරි. ඔක්කොම හරියට උසන් මේ සංකේත ටික ඔක්කොම හරියට. Raise your hands. හොඳයි ගොඩක් අය ඉන්නවා. Very good. හරි ඊට පස්සේ එන්න activity 11. ඒකත් ගොඩක් ලේසි. fill in the blanks හිස්තැන් පුරවන්න with question words. මේ ප්‍රශ්න හදන වචන දාලා හිස්තැන් පුරවන්න තියෙන්නේ. හරි උඩ තියෙන වචන තමයි දාන්න තියෙන්නේ. පැන්සලෙන් අච්චුපතේම කරන්න. පැන්සලෙන් අච්චුපතේම කරන්න. හරියට.
මම පුංචි නෝට් එකක් දෙන්නම් මේකට ග්‍රැමර් පොතේ. ඊට පස්සේ පොඩි නෝට් එකක් දෙන්නම්. If you have finished writing, raise your hands. සර් එකම වචනේ දෙසරයක් පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. මෙතන බෑ. එක වචනයක් එකපාරයි. එහෙනම් පුළුවන් දුව? එක වචනයක් දෙසර නෑ. ඒ කියන්නේ එක වචනයක් එකපාරක් දාලා වැඩේ කරගන්න පුළුවන්. You can use a word only once. එක වචනයක් එකපාරයි ආ. හරි ඉවර නැත උස්සා. ඒ උත්තරේට ගැලපෙන ප්‍රශ්නේ හදන්න. ඉස්සෙල්ලා උත්තරේ කියවන්න. ඊට පස්සේ ඒ උත්තරේ ගන්න නම් මොන ප්‍රශ්නේද අහන්න ඕන. ඒ විදිහට හිතන්න. තුන්දෙනෙක් ඉවරයි. very good. හරි 4 දෙනෙක් ඉවරයි. අනිත් එක් මම කරා. Sadev, have you finished? Tanuja? Hari? Tanuja Hari? Anta ek magara? Sadev Hari? Hari, බලමු අපි එහෙනම්. First one. Blank, does your father work? හරි. දැන් your father works කියන්නේ ඔයාගේ තාත්තා වැඩ කරනවා. Your father ඔයාගේ තාත්තා works වැඩ කරනවා. ඔයාගේ තාත්තා වැඩ කරනවාද කියලා ප්‍රශ්නයක් අහන්න නම් does කියන එක ඉස්සරහට ගන්නවා. අයි ඔයාගේ තාත්තා ඒක වචනනේ. ඒ නිසා ප්‍රශ්නය හදද්දී does ඉස්සරහට ගන්නවා. Does your father work? ඔයාගේ තාත්තා වැඩ කරනවාද? හරි does your father work කියන ඔයාගේ තාත්තා වැඩ කරනවද? ඉස්සරහට දාන්න පුළුවන්. තවත් පදයක් දාලා මේ ප්‍රශ්නේ තවත් වැඩි දියුණු කරන්න පුළුවන්. කොහෙද ඔයාගේ තාත්තා වැඩ කරන්නේ? මේකත් ප්‍රශ්නයක් තමයි. ඔයාගේ තාත්තා වැඩ කරනවද? ඔයාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ? ඉස්සරහට දානවා where. තව හදන්න පුළුවන් නේද? හරි. where දාලා where තමයි උත්තරේ. හරි. එහෙනම් උත්තරේ දාන්න ඕන his තැනට where. හරි. ඒක තමයි ප්‍රශ්නේ එතකොට. where does your father work? ඔයාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ? උත්තර දෙනවා he works. ඔහු වැඩ කරනවා in the post office. තැපැල් කාර්යාලයේ. හරි වැඩ කරන තැනනේ කියන්නේ. එහෙනම් කොහෙද කියලා අහන්න ඕනනේ. නිසා where තමයි එන්න ඕන. හරි. මේකේ තවත් ප්‍රශ්න හදන්න පුළුවන්. හරි. Why does your father work? ඇයි ඔයාගේ තාත්තා වැඩ කරන්නේ? කොහොමද වැඩ කරන්නේ? how දාලා තවත් ප්‍රශ්න හදන්න පුළුවන්. when කවද්ද වැඩ කරන්නේ? ඇති වෙනකම් ප්‍රශ්න හදන්න පුළුවන්. එකම ආකෘතිය තමයි තියෙන්නේ. හරි. මෙතෙන්ද ගැලපෙන එක where. Second one.
මොකද එන්න ඕන උත්තරේ? What is the answer? Go. What? 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 ඒක කියන්නේ what කියලා නෙමෙයි what. කට පොඩි කරලා එනවා what නෙමෙයි what. හරි. අර වට්ටක්ක කියනවා වගේ නෙමෙයි කියන්නේ what. හරි. උත්තර දෙනවා we have. මෙතන have කියන්නේ කනවා කියන එක. හරි. අපි කනවා rice and curry. ඒ කියන්නේ බත් සහ ව්‍යංජන. curry කියන්නේ ව්‍යංජන. බතුයි ව්‍යංජනුයි බත් සහ ව්‍යංජන අපි කනවා. හරි. එහෙනම් අහන්න ඕන මොනවද කන්නේ කියලානේ. මොනවද කියන්නේ what do you usually have? usually කියන්නේ සාමාන්‍යයෙන් have කන්නේ. මොනවද ඔයා සාමාන්‍යයෙන් කන්නේ? for dinner රාත්‍රී ආහාරය සඳහා. dinner එක සඳහා. for කියන්නේ සඳහා dinner රාත්‍රී ආහාරය. මොනවද කන්නේ? we have අපි කනවා rice and curry. දැන් මොනවද කියන්නේ? what තමයි අහන්නේ. third one. blank grows වවන්නේ these beautiful flowers මේ ලස්සන මල්. ඒතර උත්තර දෙනවා my sister මගේ සහෝදරිය. එහෙම නැත්නම් my sister does කියන්නේ කරනවා. මගේ සහෝදරිය does කරනවා. එහෙම කරනවා. එහෙනම් කවුද වවන්නේ කියලා නේද අහන්න ඕනේ. මොකද උත්තරේ? who. කවුද වවන්නේ? who. එතනනේ ගැලපෙන උත්තරේ තියෙන්නේ my sister කියලා. කවුද මේ ලස්සන මල් වවන්නේ? next one number 4. in January and February කාලයක් දීලා මාස දීලා එහෙනම් මොකක්ද අහන්න ඕන? when. හරි. when කියන්නේ කවදාද? does it snow? snow කියන්නේ හිම වැටෙනවා. හිම වලට snow කියනවා. හිම වැටෙනවත් snow. snow කියන්නේ හිම වැටෙනවා සහ හිම. ක්‍රියාපදේ සහ නාමපදේ දෙකම snow. හරි. does it snow? ඒ කියන්නේ හිම වැටෙන්නේ here මෙහෙට. මෙහෙට හිම වැටෙන්නේ කවද්ද? කවදාද? කොයි කාලෙද? ජනවාරි සහ පෙබරවාරි වල. කවදාද කියලා when කියලා අහන්න ඕන. ඇයි මේ ජනවාරි වලට කලින් in දැම්මේ? හේතුව in January කියලා කිව්වේ ඇයි? ඇයි in දැම්මේ? ඔව් මේ මාසය ඇතුළත කියන අදහසක් තියෙනවා. මතක තියාගන්න කොහොමද? අදහස එක තමයි හරි. මාස වලට කලින් අනිවාර්යෙන් ඉස්සරහට අපි ලියද්දි කියලා දීලා තියෙනවා in දාන්න ඕන. දවසකට කලින් නම් මොකක්ද? Monday නම් in Monday ද? on Monday. හරි. මාසයක් නම් in, දවසක් නම් on, අවුරුද්දක් නම් ඒත් in. අවුරුද්දක් නම් ඒත් in. මාසයකට කලින් in, අවුරුද්දකට කලින් in, දවසකට කලින් නම් on. මතක තියාගන්න ඒවා කලින් කරලා තියෙනවා. හරි. ඊළඟ එක blank do they go to work? they go to work ඒගොල්ලෝ වැඩට යනවා. go කියන්නේ යනවා to work වැඩට. do they go to work? ඒගොල්ලෝ වැඩට යනවද? do they go to work කියන්නේ ඒගොල්ලෝ වැඩට යනවද? උත්තරේ දෙනවා by car කියලා කාර් එකෙන්. එහෙනම් ඒගොල්ලෝ වැඩට යන්නේ කොහොමද කියලා අහන්න ඕනේ. මොකද උත්තරේ එහෙනම්? How? කොහොමද? how කොහොමද do they go to work? ඒගොල්ලෝ වැඩට යන්නේ කොහොමද? කාර් එකෙන්. ඊළඟට for the bus කියලා තියෙනවා. ඒ කියන්නේ බස් එක සඳහා. එහෙනම් මොකද ප්‍රශ්නේ අහන්න ඕන? Why are you waiting here? why කියන්නේ ඇයි? are you waiting? ඔයා බලාගෙන ඉන්නේ මේ මොහොතේ. හරි. ආයක ing තියෙනවා කියන්නේ present continuous. මේ මොහොතේ. ඇයි ඔයා බලන් ඉන්නේ මෙතන? here කියන්නේ මෙතන. මොකටද බලන් ඉන්නේ? බස් එක සඳහා for the bus. හරි. ඔක්කොම හරියට උස? Okay, brilliant. හරි. චුට්ටක් ඔයගොල්ලන් grammar book එක ගන්න. Take your grammar book for a bit. මේ ප්‍රශ්න සැලීම කියන එක ටිකක් කොටස් වශයෙන් යන පාඩමක්. මම මූලික හැඳින්වීම මේකෙදි කරනවා. වැඩි වෙලාවක් ගන්න නැහැ හැබැයි. මේ සියා. ඊගොල්ලන් making questions කියන ඉංග්‍රීසි වලදී ප්‍රශ්න හදන එක හරිම වැදගත්. හරි. දැන් මොකද ප්‍රශ්න තමයි papers වලට එන්නේ. ඒ වගේම spoken english වලදී අපිට කෙනෙක් එක්ක කතා කරන්න ඕන නම් එයාගෙන් ප්‍රශ්න අහන්න එපා. ප්‍රශ්න අහන එක spoken english වලටත් වැදගත්.
හරි. බලමු උදාහරණයක් මෙහෙම. ඉස්සෙල්ලා බෝඩේ බලන් ඉන්න. හරි. අපි කියනවා මම කියනවා මෙහෙම he plays. ඒ කියන්නේ මොකද්ද? ඔහු සෙල්ලම් කරනවා. හරි. ඔහු සෙල්ලම් කරනවාද කියලා කොහොමද අහන්නේ? ඔහු සෙල්ලම් කරනවාද? does he play Does he play? ප්‍රශ්නයක් නම් simple present tense වලදී do හරි does හරි ඉස්සරහට ගන්නවා. අත්‍රු ඒක වචන නම් does තමයි ඉස්සරහට ගන්න. එහෙනම් does he play කියන්නේ ඔහු සෙල්ලම් කරනවාද? Sir, we are writing. no පොඩක් බොඩේ බලන්න දැන් ලියන්න එපා. does තියෙන නිසා s අයින් කරනවා. වාක්‍යයේ does තියෙනවා නම් s දාන්නේ නැහැ. s අයින් කරනවා. හරි. does he play කියන්නේ ඔහු සෙල්ලම් කරනවාද ප්‍රශ්නය. හරි දැන් මට හදන්න පුළුවන් තවත් ප්‍රශ්න ගොඩාක් මේකේ. does he play දාලා. හරි මට අහන්න ඕන මොනවද එයා සෙල්ලම් කරන්නේ? මොනවද සෙල්ලම් කරන්නේ කොහොමද අහන්නේ? what does he play what does What does he play? මොන බන්නේ ප්‍රශ්න ගොඩාක් හදන හැටි. මොනවද ඔහු සෙල්ලම් කරන්නේ? what does he play? ඇයි ඔහු සෙල්ලම් කරන්නේ? ඇයි සෙල්ලම් කරන්න හේතුව? why does he Why does he does play? he play? හරි. කවද්ද සෙල්ලම් කරන්නේ? කොයි වෙලාවටද? කවදද? කවදද? when does he play? when කවදද? When does he play? when කවද්ද ඔහු සෙල්ලම් කරන්නේ? කවදාද? හරි. කීයටද ඔහු සෙල්ලම් කරන්නේ? කීයටද? හරියන ටයිම් එක අහනවා. කීයටද? කීයටද? How much? when එක අහන්න පුළුවන්. what time? what time කියන්නේ කීයටද? කීයටද ඔහු සෙල්ලම් කරන්නේ? හරි. කොහොමද ඔහු සෙල්ලම් කරන්නේ? කොහොමද? කොහොමද සෙල්ලම් කරන්නේ? how does he play? How? does he play? කොහොමද සෙල්ලම් කරන්නේ? හරි. කොහෙද සෙල්ලම් කරන්නේ? ground එකේද, ගෙදරද, කොහෙද? where Where? does he play? නැකද හොඳම ප්‍රශ්න පුළුවන් නේ හදන්න. Where? කොහෙද ඔහු සෙල්ලම් කරන්නේ? හරි. කාත් එක්කද ඔහු සෙල්ලම් කරන්නේ? කා සමගද? with whom with whom? very good. කා සමගද with whom? තවත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය ලේසි ඔයගලන්ට. with whom ඒ කියන්නේ කා සමගද? මල්ලිත් එක්කද, අයියත් එක්කද, යාළුවෝ එක්කද, කා සමගද? හරි. මේ ටිකට අග්ගල් ලියන්න ග්‍රැමර් බුක් එකේ. write in a flash. he plays කියන්නේ ඔහු සෙල්ලම් කරනවා. does he plays ඔහු සෙල්ලම් කරනවාද? හරි. what කියන්නේ මොනවද? why කියන්නේ ඇයි? දන්නත විතරක් සිංහල තේරුම ලියන්න. දන්නව නම් ඕනේ නැහැ. මේ ටිකට අග්ගල් ලියන්න. write in flash. ලියලිවනා තෝසන්න. දැන් පුළුවන් නේ සාමාන්‍යයෙන් present tense එකේ ප්‍රශ්න අහන්න. ලේසි නේද? මෙන්න වාක්‍ය මෙන්න ප්‍රශ්නයක් බවට පත් කරලා ඩෙස් ඉස්සරහට අරන් ඔහු සෙල්ලම් කරනවාද? ඊට පස්සේ ප්‍රශ්න ඕන තරම් හදන්න පුළුවන් නේ. මේ පද ඉස්සරහට අරන්. ඒවට කියනවා WH question words කියලා. ප්‍රශ්න හදන්න පාවිච්චි කරන වචන. හරි දා එකක් මම දෙනවා. මේකත් නිතරම පාවිච්චි වෙන දෙයක්. කොච්චර කාලයකට සැරයක් ඔහු සෙල්ලම් කරනවද? කොච්චර කාලයකට සැරයක් කොහොමද අහන්නේ? after how නෑ. එහෙම නෙමෙයි. කොපමණ කාලයකට සැරයක්? ඒ කියන්නේ හැමදාමද සතියකට එකපාරක්ද සතියට දෙපාරක්ද? once a කොච්චර week කාලයකට සැරයක්? දන්නේද? How often?
how often How? අහලා තියෙනව නේද how often Yes, sir. ඒ කියන්නේ කොච්චර කාලයකට සැරයක් මේක තේරුම මම මෙතන ලියන්නම් එකෙන් ඉවරයි ආ මේ ටික දැනගත්තාම දැනට ඇති කොච්චර කාලයකට සැරයක් how often යා කොච්චර කාලයකට සැරයක් සෙල්ලම් කරනවද සති දෙක පාරක්ද මාස දෙක පාරක්ද හැමදාමද හරි ඉවරනද උසන් तर මේක ස්පෝකන් ඉංග්‍රීසි වලටත් ඕන හරි ඒ වගේම ග්‍රැමර් වලටත් පේපර්ස් කරද්දිත් ඕන සිහලි හරි ෂෙනාය හරි සදෙව් හරි අනිත් අය ඉක්ම කරා ලියලා ඉවරනද උසන් සහන් හරි සිසලි හරි ඉනුර දනුජ හරියක් යොනාල් හරියක් හරිද මම උඩ ටික මහනවා අපි එක උදාහරණයක් ගමු ඒකේ මේ පාඩම ඉවරයි හරි කොහොමද අහන්නේ ඔයා පොත් කියවනවද කියලා ඔයා පොත් කියවනවද කොහොමද අහන්නේ Do you read books? do you read books හරි ඒක හැදෙන්නේ මෙහෙමයි Do you read ඔව් දෙවෙනි උදාහරණේ ඔයා කියවනවා you read මොනවද පොත් you read books එන ඔයා කියවනවා පොත් ඔයා පොත් කියවනවා ඔයා පොත් කියවනවද ඉස්සරහට do දානවා මොකද you කියන එක හැමතිස්සෙම බහුවචන එක්කෙනෙක් you කියලා ඔයාටත් කියනවා ඔයාලාටත් කියනවා හැබැයි you කියන එක ඔයා වුණත් ඔයාලා වුණත් බහුවචන ඒ නිසා do බහුවචන නම් do ඒක වචන නම් does ඉස්සරහ ගත්තේ ඒක වචන ඒ නිසා does do you read ඔයා කියවනවද මොනවද පොත් ඔයා පොත් කියවනවද හරි මට මේකේ අලුතින් ප්‍රශ්න දෙන්න අලුතින් ප්‍රශ්න හදලා කියන්නේ මේකේ When do you read books? very good when do you read books hari Why do Why you do you read why do you read books hari very good whom do you read books? මොකද With whom do whom you do you read? read books කාත් එක්කද පොත් කියවන්නේ hari තව How often do you read books? how often do you read books very good කොච්චර කාලයකට සැරයක් කියවනවද හරි දැන් තේරුණා නේද අලුත් ප්‍රශ්න මොන තරම් හදන්න පුළුවන් නේද very good excellent හරි අපිට හදන්න පුළුවන් why do you read books ඇයි ඔයා පොත් කියවන්නේ හරි දැන් පුළුවන් නේ මාත් එක්කම ලියන්න එහෙනම් write with me ඇයි ඔයා පොත් කියවන්නේ why do you read books කොහෙද ඔයා පොත් කියවන්නේ where do you read books in the library කියලා උත්තර දෙන්න පුළුවන් at home ගෙදර කොහේ ඉඳලාද පොත් කියවන්නේ හරි කවද්ද ඔයා පොත් කියවන්නේ when do you read books හරි ඊට පස්සේ අපි දාමු තව with whom කාත් එක්කද කියවන්නේ with whom කා සමගද පොත් කියවන්නේ with whom do you read books කා සමගද At what time? at what time කීයටද කියවන්නේ at කියන එක අනිවාර්යයක් නෑ හරි what time කීයටද කියවන්නේ spoken වලට තමයි අඩිපුර at දාන්නේ at දැම්මත් නොදැම්මත් හරියක් අපි සාමාන්‍ය ලියද්දි at නොදා තමයි කියන්නේ spoken වලදී at දානවා ලියද්දි at නොදා තමයි සාමාන්‍ය යන්නේ හරි what time do you read books කීයටද ඔයා පොත් කියවන්නේ හරි With whom? ඔව් with whom කා සමගද how often කොච්චර කාලයකට සැරයක් කියවනවද
How often do you read books? How often කොච්චර කාලයකට සැරයක්? හරි. ඒ වගේ ඇති වෙනකන් ප්‍රශ්න හදන්න පුළුවන් නේ. හරි. තව පොඩි එකක් ලියා ගන්න. එතකොට මේකෙන් ඉවරයි ආ. අර how many කී how much එකේ වෙනස. හරි මේකට අගාලා ලියන්න. ඊළඟ උනත් ඔස්ස. ලේසි නේද මේක? ප්‍රශ්න හතරනේ එහෙනම් ගොඩක් ලේසි. Okay. A piece of cake. හරි making questions is a piece of cake. ගොඩක් ලේසි දෙයක්. A cake walk. Very easy. හරිද? හරි කොහොමද අහන්නේ? ඔයාට සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවද? ඔයාට සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවද? sisters or brothers you have? How many? How many? Brothers you have. පොඩි අනුමානයක් කියන්න how many? එහෙම නැත්නම් how much? ඊළඟ පොඩි අනුමානයක් ලියාගන්න. How many? How much? සරලව කියනවා නම් how many කියන්නේ කී දෙනෙක්ද? How much කියන්නේ කොච්චරක්ද? නැත්නම් කීයද? Yeah, Daga. Write in a flash. ගණන් කරන්න පුළුවන් නම් how many ගණන් කරන්න බැයි නම් how much. සල්ලිත් හැබැයි ගණන් කරන්න බෑ ග්‍රැමර් වලට අනුව. හරිද? උඩ ටික මකනවා හරි? එකම දේ තියෙන්නේ උඩට ලේසියි. කමස් දාන්න ප්‍රශ්නයක් නැහැ. විභාග වලදී කමස් දාන්න එපා. නෝට්ස් ලියද්දී කමස් දාන්න. හරි. ඔයාලට සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවාද? කොහොමද අහන්නේ? How many brothers do you have? Brothers do you have? Yeah, how many brothers? සහෝදරයෝ විතරනේ මම ඇහුවේ. How many brothers? හරි. ඔයාට ඉන්නවා කියන්නේ you have. හරි. ඔයාට ඉන්නවාද කියන්න ප්‍රශ්නයක් නිසා අනිවාර්යෙන් do ඉස්සරහට ගන්න ඕන. you සමග. ඒක ඉස්සරහට තමයි how many කියලා දාන්නේ. Do you have කියන ඔයාට ඉන්නවාද? How many brothers? සහෝදරයෝ කී දෙනෙක්? සහෝදරයෝ කී දෙනෙක් ඔයාට ඉන්නවාද? How many brothers do you have? තියාගන්න ගන්න. අවශ්‍ය නම් දන්නේ නැත්නම් තේරුම ලියන්න. ඔයාට සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවාද? ඒතර ගණන් කරන්න පුළුවන් නම් countable නම් තමයි how many දාන්නේ. countable නම් ගණන් කළ හැකි නිසා how many. හරි. අපි තව එකක් දාමු. පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවද? කොහමද අහන්නේ? පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවද? How many children in class? How many children? in your class? How many children are there? හරි, very good. Are there in your class? හරි. කී දෙනෙක්? How many? ළමයි නම් children නැත්නම් students දාන්න අපුණ ශිෂ්‍යයෝ නම් children students දෙකම හරි. ළමයි කී දෙනෙක්? How many children? Are there? දැන් මෙතෙන්දී do does කතාවක් නැහැ. there are කියන්නේ ඉන්නවා, are there කියන්නේ ඉන්නවාද? there are කියන්නේ ඉන්නවනේ. ප්‍රශ්නේ බවට පත් කරලාදී are there වෙනවා. ඒ කියන්නේ ඉන්නවාද? ළමයි කී දෙනෙක් ඉන්නවාද? How many කියන්නේ කී දෙනෙක්? Children ළමයි කී දෙනෙක් ඉන්නවාද in your class? ඔයාගේ පන්තියේ. පන්ති කාමරේ නා classroom.
ඔයාගේ පන්ති ළමයි කී දෙනෙක් ඉන්නවද? How many children are there in your class? දැක්කද එහෙනම් ගණන් කරන්න පුළුවන් ළමයි. එහෙනම් how many? brothers ගණන් කරන්න පුළුවන්. එහෙනම් how many? අපි how much දාලා උදාහරණයක් ලියලා මේක නතර කරමු. හරි. how much දාලා කොහොමද කියන්නේ? හරි. මේ පොත කීයද? කොහොමද අහන්නේ? මේ පොත කොච්චරක් වෙනවද? Is this book? How much is this book? How much? කීයක්? දැන් කොච්චරක්? වෙනවද කියන්නේ is. මේ පොත. This book. How much is this book? මේ පොත කීයක් වෙනවද? එනන් තේරුම? මේ පොත කීයක් වෙනවද? ඔයා වගේ අම්මට කොච්චර ආදරේද? කොහොමද අහන්නේ? How much do you love your mother? Very good. කොච්චරක්? How much? අන්තිම එක. You love ඔයා ආදරේ your mother වගේ අම්මට. ආදරේද කියලා ප්‍රශ්නේ හදාන්න do ඉස්සරහට ගන්න. How much do you love your mother? එතන මේ අම්මට තියෙන ආදරේ ගණන් කරන්න බෑනේ. uncountable නිසා how much? කියන්නේ කොච්චරක්? හරි. පැහැදිලි නේද එහෙනම්? Sir, how much දාලා example එකක් කියන්නද? Yeah. How much leaves are in this tree? ඒක how many වෙන්න ඕනේ? How many? Okay, sir. ගණන් කරන්න පුළුවන් leaves. හරි. How much water? වතුර කොච්චරක්? ගණන් කරන්න බෑනේ වතුර. How much milk? ගණන් කරන්න බැරි ඒවාට how much? කිරි වතුර ගණන් කරන්න බෑ. How much? හරි. ඉවරයි නේද? මම කියලා තිබ්බා ඔයගලන්ට essay book එකක් තියාගෙන ඉන්න රචනා පොතක් රචනා ලියන්න. එහෙම තියෙනවද essay book එකක් රචනා ලියන්න? තියෙනවා සර්. තියෙනවා. very good. එහෙම නැත්නම් activity book එකෙම ලියන්න. අලුත් පොතක් තියෙනවා නම් ගන්න. රචනා ලියන්න පොතක් තියෙනවා නම් ගන්න. නැත්නම් activities book එකෙම ලියන්න. සර් එක්සැම්පල් එක කියන්නද how much දාලා? මොකද? හරි කියන්න. How much oil in this tank? How much oil? How much oil? හරි. Is this tank? Is එකට පස්සේ is there තියෙනවාද කොහේ හරි දාන්න. Is there in the can. ඒ වගේ කියන්න පුළුවන්. හරි. ඊපස්සේ ටික පැහැදිලිමදි පොඩ්ඩක්. How much oil is there in the can? ඒ වගේ කියන්න පුළුවන්. In the tank, tanky. එහෙම කියන්නත් පුළුවන්. හරි. හරි අපි අද මුලින්ම ලියන්නේ ගොඩක් ලේසි රචනාවක්. හැබැයි මේ ලේසි රචනාවක් වුණාට මේක ඔයගලන්ට 6 වසරේදී 7 දී 8 දී O level වලටත් ඇවිල්ලා තියෙනවා. O level first paper එකටත් ඇවිල්ලා තියෙනවා ලකුණු 5ක ප්‍රශ්නයක් විදිහට. ඔයගලන්ට විභාගයට આવොත් ලකුණු 10ක් හෝ 15ක් දෙයි term test එකේදී. හරි මොකද ලියන්නේ? මම ලියනවා my best friend. නිතරම එන එකක්. බලමු කොහොමද ලියන්නේ කියලා. හරි. Write the topic my best friend. ගොඩක් ලේසි. හැබැයි බලමු කොහොමද ලියන්නේ කියලා ලස්සනට full marks ගන්න. මාත් එක්කම ලියමු. You can write with me. හරිද topic එක ලියාගත්තද? Are you ready? හරි කොහොමද පටන් ගන්න? මම කියනවා මෙහෙම ලස්සනට පටන් ගන්නවා නම් හරි දැන් හැමෝම ලියන්නේ my best friend is නම ලියනවානේ. එහෙමනේ හැමෝම ලියන්නේ. හරි මම කියනවා මෙහෙම. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. නමුත් මෙයා තමයි මගේ හොඳම යාළුවා. පුළුවන්ද කියන්න කාට හරි ඒක? මට ගොඩක් යාළුවෝ ඉන්නවා කියන්න ලේසි. I have lot of friends. Yeah, lot of friends. But
නම දැම්මා. Yeah, he's my best friend. Very good. I have a lot of friends. ගොඩක් යාළු. A lot of ගොඩක්. දැන් මෙනි දාන්න පුළුවන් බොහෝ කියලා. I have a lot of. මොකද? So many වැරදීද? so many කියන්න පුළුවන්. මෙනි කියන්නේ ගොඩක්, so many කියන්නේ ගොඩාක්. එහෙම කියන්නත් පුළුවන්. හරි. I have a lot of friends. මට ඉන්නවා ගොඩක් යාළුවෝ. but නමුත් ඒකටම සම්බන්ධ කරලා එකම වාක්‍ය but නමුත් යාළුවගේ නම දාන්න. යාළුවගේ නම දාන්න. හරි අපි හිතමු තරුල් කියලා. වාගේ යාළුවගේ නම දාන්න. හොඳ මේ යාළුවගේ නම දාන්න. මුල් ලකුර කැපිටල් ප්‍රොපර් නවුන් නේ. මුල් ලකුර කැපිටල්. හරි තරුල් is වෙනවා is කියන්නේ වෙනවා my best friend. එයා මගේ හොඳම යාළුවා වෙනවා. හරි. වාගේ හොඳම යාළුවගේ නම දාන්න. හරි. ඊට පස්සේ කොහොමද කියන්නේ? දැන් සරලව යන්න පුළුවන්. ආරම්භක වාක්‍ය ලස්සන ලියන්න. මාතෘකාව විස්තර කරමින් ආරම්භක වාක්‍ය ලියන්න ඕන. මාතෘකාව විස්තර කරමින් ලියන්න ඕන. හරි. ඊට පස්සේ මම කියනවා ඔහු ඉන්නවා නැත්නම් ඇය ඉන්නවා මගේ පන්තියේ. ඔහු හෝ ඇය මගේ පන්තියේ ඉන්නවා. කොහොමද කියන්නේ? ලෙසි. එයා ඉන්නේ මගේ පන්තියේ. very good. she is in my class. හරි. ඔයගොල්ලෝ he hari she hari ගැලපෙන එක ලියන්න. he hari she hari ඔහු හෝ ඇය ඉන්නවා නම් is. is කියන්නේ ඉන්නවා. in my class. my class කියන්නේ මගේ පන්තිය. my class මගේ පන්තිය. in my class මගේ පන්තියේ. ඔහු ඉන්නවා මගේ පන්තියේ. හරි. full stop. වාක්‍ය ඉවරයි. හරි. දැන් මේකදී මම කියන්න යන්නේ මේ ආරම්භක ඡේදෙනේ. හඳුන්වා දීමේ ඡේදය. හරි. දැන් මොකද යාළුවාගේ නම කිව්වා. එයා ඉන්නවා මගේ පන්තියේ කියලා කිව්වා. පොඩි හැඳින්වීමක් මේ ගන්න. හරි. ඔයාට ඕන මේකට දාන්න පුළුවන්. එයාගේ බාහිර පෙනුම. යාළුවා මොන වගේද? සුදුද, කළුද, උසද, මිටිද, මහතද, කෙට්ටුද? හරි. කොණ්ඩේ කොහොමද? මේ දේවල් කියන්න පුළුවන්. හරි. ඕන වයස කියන්නත් පුළුවන් මෙතෙන්දී. හරි. අපි වයස කියමු. ගොඩක් ලේසි මේක. she hari he hari is වෙනවා වයස දාන්න. years old. කීයද? 11ද සාමාන්‍ය. 11 years old. 11ද 10ද දාන්න. he's 10 years old. he's 11 years old. ඔහුට වයස අවුරුදු නැත්නම් ඇයට වයස අවුරුදු 11ක් වෙනවා. හරි. දැන් බාහිර වෙනම කියන්නේ. දැන් මේ වාක්‍ය ගොඩක් ලේසි නේද? හැමෝටම පුළුවන් මේවා ලියන්න නේ. හරි. මම කියනවා එයා උසයි සහ කළුයි කියලා කියන්න එපා. ඒතර පොඩක් කේන්තියනේ යාළුවට. කළු උනත් කළු කියලා කියන්න යන්න එපා. හරි. උසයි සහ සුදුයි. කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? tall and white. white කියලාද කියන්නේ? white නෙමෙයි කියන්නේ. මෙතෙන්දී. Tall and white in color. fair fair. හරි. he hari she hari යාළුවා. ඔහු හෝ ඇය දෙකේ එකක් දාන්න ඕගොල්ලෝ. boys ලා he දාන්න, girls ලා she දාන්න. හරි. දෙකම දාන්න එපා. උස වෙනවා. උස නම් tall. tall විතර දැම්මොත් හරියද? දැන් he tall. ඔහු උසයි. වාක්‍ය හරියද? වැරදිනේ. ඇයි ඒ? he කියන්නේ ඔහු, tall කියන්නේ උසයි. සිංහලට අනුව නම් හරි. හැබැයි මේ වාක්‍යෙට ක්‍රියාපදයක් නැහැ. ක්‍රියාපදයක් නැත්නම් වාක්‍ය වැරදි. ක්‍රියාපදයක් නැති වාක්‍ය වලට අපි am, is, are වගේ be verbs දානවා. හරි. එහෙනම් he කියන්නේ ඔහු, tall කියන්නේ උස, උස වෙනවා කියන්නේ is දානවා. is තමයි ක්‍රියාපදේ. verb එකක් ඕනනේ ඒකයි is දාන්න. ඔහු ඒක වචන නිසා is හරි. they නම් are, I නම් am. හරි. එහෙනම් he is tall නැත්නම් she is tall. ඔහු හෝ ඇය උස වෙනවා. අපි ඒකටම සම්බන්ධ කරමු. and හරි. fair. fair කියන්නේ සුදුයි. හරි කළු වෙනා dark දාන්න.
fair සුදු, පැහැපත්, dark කියන්නේ කළු. සමේ වර්ණයට කියනවා in complexion කියලා. complexion කියන්නේ සමේ පැහැය. හරි. එහෙනම් he is fair in complexion කියන්නේ එයා සුදුයි. he is dark in complexion කියන්නේ එයා කළුයි. හරි දෙක එකක් දාන්න. සුදුයි කළුයි දෙකම දාන්න එපා. සුදුද කළුද කැමති එකක් දාන්න. හරි මිටි නම් කොහොමද කියන්නේ? short නේ. මිටි නම් short. එතන දෙකම දාන්න යන්න එපා. උසයි මිටි. හරි. ඊට පස්සේ මම කියනවා එයා ක්‍රේල් කොණ්ඩයක් සහිත කෙට්ටු පිරිමි ළමෙක් වෙනවා. නැත්නම් ගැහැණු ළමෙක් වෙනවා. කොහොමද කියන්නේ? එයා කෙට්ටු කෙනෙක්. කෙට්ටුයි නම් මොකද වචනේ? කෙට්ටුයි කො tin ඔහු නම් he ඇය නම් she වෙනවා නම් is කෙට්ටුයි නම් tin කෙට්ටුයි and හරි අපි දාන්න මේක දික් කරමු he is a tin boy ඔබ තවත් කොටස සම්බන්ධ කරන්න ඕන he is a tin boy නැත්නම් girl ඔහු කෙට්ටු පිරිමි ළමෙක් වෙනවා. නැත්නම් ඇය කෙට්ටු ගැහැණු ළමෙක් වෙනවා. she ලිව්වා නම් girl, he ලිව්වා නම් boy. with කියන්නේ සහිතයි. curly hair. ක්‍රේල් කොණ්ඩේ. curly කිව්වේ ක්‍රේල්. දැන් මෙතන කොණ්ඩේ දාන්න පුළුවන්. හරි. short නම් කොට කොණ්ඩයක්. දිග කොණ්ඩයක් නම් long hair. හරි. දැන් ගොඩක් අය මෙහෙම වැරද්දක් කරනවා. මෙතෙන්ට දානවා. දැම්මොත් හරියද? දාන්න එපා. දැම්මොත් හරියද? දැන් මේ මොකද කිව්වේ? එයා කෙට්ටුයි කිව්වා. ක්‍රේල් කොණ්ඩයක් සහිතව. නැත්නම් දිග කොණ්ඩයක් සහිතව long hair. දැම්මොත් මොකද වෙන්නේ? දැම්මොත් මොකද වැරද්ද? දැම්මොත් එයාගේ මුළු ඔළුවටම තියෙන එක කෙස් ගහයි. ඔව් එහෙම බෑනේ. දාන්න එපා. සර් කොට කියනකොට කොහොමද? මොකද කොණ්ඩේ කියන එකට ගණන් කරන්න බෑ කොණ්ඩේ කියන එක. මෙතෙන්දි ග්‍රැමර් වලදී කොණ්ඩේ ගණන් කරන්න බැරි නිසා ඒකට and මොකුත් දාන්නේ නැහැ. නිකම්ම hair. එනේ කොණ්ඩේ. සර් කොණ්ඩේ කොට කියනකොට කොට කියලා ලියන කොහොමද? කොට කියන්නේ short. long නම් දිග. හරි නේද? හරි. එතකොට අපි පළවෙනි ඡේදය ඉවරයි. එහෙනම් පළවෙනි ඡේදය මොනවද කළේ? පොඩි හැඳින්වීමක් ගත්තා. ඒක මෙයාගේ බාහිර පෙනුම කිව්වා. හරි. ලියලා ඉවරන අත උස්සන්න. බෝඩේ වහන්න ඕන. If you have finished writing, raise your hands. Chiran, හරිද? තනුජ Chiran ඉක්මන් කරන් හරියට. හරිද? මම උඩ ටික මකනවා එහෙනම්. උඩ ටික හැමෝම හරිය ඇතිනේ. හරි. දෙවෙනි ඡේදය ඊළඟ ඡේදේ ඡේද වෙන් කරන්න. දෙවෙනි ඡේදෙදි මම කියනවා ඉස්සෙල්ලාම දැන් මේ බාහිර පෙනුම කිව්වනේ. ඊට වඩා වැදගත් වෙන්නේ ගතිගුණනේ. හරි. එයාගේ ගතිගුණ ගැන කියනවා. මම කියනවා එයා කාරුණික කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්. ඒ වගේම අවංකයි සහ මිත්‍රශීලී. කොහොමද කියන්නේ? ඔහු කාරුණික වෙනවා. කොහොමද කියන්නේ? ඔහු හෝ ඇය කාරුණික වෙනවා. කරුණාවන්ත වෙනවා. Oh, he is kind. නැත්නම් she is kind. ඇයි is දාන්නේ ක්‍රියාපද නැති නිසා is දානවා. ඒ කියන්නේ වෙනවා. ඔහු වෙනවා කරුණාවන්ත. kind. kind කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ. අපිට ලස්සන වචනයක් තියෙනවා kind hearted කියලා. කාරුණික හදවතක් සහිත. kind hearted. එහෙම කියන්නත් පුළුවන්.
අලුත් දෙයක් ඉගෙන ගන්න. kind hearted. ඒ කියන්නේ කාරුණික හදවතක් සහිත. honest. මේක honest නෙමෙයි. h එක සද්ද කරන්නේ නැහැ. honest කියන්නේ honest. honest කියන්නේ මොකද්ද? අවංක. ගතිගුණ. අවංකයි කරුණාවන්තයි. තව එකක් මම කියනවා and friendly. friendly කියන්නේ මොකද්ද? friendly මිත්‍රශීලී. හරි. එයා අවංකයි, කරුණාවන්තයි. හරි. කාරුණික හදවතක් සහිතයි. මිත්‍රශීලී. ඔයගොල්ලෝ දන්නා මිත්‍රශීලී කියන්නේ පොඩක් hina යන වචනයක් තියෙනවා. සමාන පදයක් outgoing. he's outgoing. මිත්‍රශීලී. හරි. කෝල් කතාවක් නෙමෙයි, calls incoming outgoing ඒවා නෙමෙයි. he's outgoing කියන්නේත් එයා මිත්‍රශීලී කියන එකම තමයි. සමාන පදයක්. හරි. දැන් මෙයාගේ දක්ෂතා ගැන කියනවා. හරි. ඒ වචන 100ක් වගේ තමයි ලියන්නේ, වැඩි ලියන්නේ නැහැ. වචන 100ක වගේ රචනාවක් ලියන්න තමයි ඔයගලන්ට එන්නේ. හරි. එයා දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා. කොහොමද කියන්නේ? එයා දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා. කියන්න බෑ. එයා දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා. ලේසි. කියන්න. very easy. දැන් නැද්ද? කොහොමද කියන්නේ? he hari she hari වෙනවා නම් is good දක්ෂ. හරිද? clever කියන්න පුළුවන්. තව එකක් talented. clever කියන්න පුළුවන්. දක්ෂ. දෙක එකක් දාන්න. clever කියන්නේ දක්ෂ, talented කියන්නේ කුසලතා සහිත. sir ඔකේ. sir she can learn well කියලා දාන්න පුළුවන් නේද? කියන්න පුළුවන්. හොඳට ඉගෙන ගන්න පුළුවන්. එහෙමත් කියන්න පුළුවන්. ඒකත් හරි. he is talented. ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා. හරි. එතන අපි ශිෂ්‍යයෙක් ගැන කතා කරන්නේ. ඒ නිසා ඕන he is a talented student. ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා. එක්කෙනෙක්නේ. ඒ නිසා දාන්න. හරි. he is a talented student and පැහැදිලිනේ? ඔහු වෙනවා දක්ෂ සිසුවෙක්. සහ ඔහුගේ ආසම විෂය ඉංග්‍රීසි වෙනවා. ඔහුගේ නම් his, ඇගේ නම් her. ගැලපෙන එක දාන්න. he ලිව්වා නම් his, she ලිව්වා නම් her. ඔහුගේ හෝ ඇගේ ආසම විෂය. එසි. ආසම විෂය ඉංග්‍රීසි වෙනවා කියන්න බෑ. favorite subject Favorite subject is English. very good. ආසම නම් favorite. විෂය නම් subject. වෙනවා නම් is මොනවද? English. හරි මතක තියාගන්න රචනා ලියන එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ලකුණු 90න් එහා පැත්ත ගන්න ඕන නම් රචනා හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕන. ඊටමත් වැදගත් මේ ලියන එක. ඉස්සරහට එකක් ගන්න අනිවාර්යෙන් ඕන. හරි. හොඳ රචනාවක් ලියන්න පුළුවන් කියන්නේ 90න් එහා පැත්ත ෂුවර්. හරි එහෙනම් ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා සහ එයාගේ ආසම විෂය ඉංග්‍රීසි වෙනවා. ඉංග්‍රීසි කියන එක E capital මොකද proper noun එකක්. හරි. ඊට පස්සේ මම කියනවා දැන් මෙයාගේ දක්ෂතා සහ මේ ගතිගුණ ගැන තමයි මේකෙන් කියවෙන්නේ මේ ඡේදේ පුරාවට. හරි. එයා නිතරම කැමති අනිත් අයට උදව් කරන්න. එයා නිතරම ආසයි අනිත් අයට උදව් කරන්න. කොහොමද කියන්නේ? එයා ආසයි අනිත් අයට උදව් කරන්න. to help They others like To help each others. ඔව්. බලමු අපි. ඔහු නම් he, ඇය නම් she. හරි. ආසයි නම් like කියන එක හැමෝම දන්නවනේ. දැන් ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න. තවත් වචන දන්නවා කියලා පෙන්නන්න ඕන. is willing to. willing to කියන්නේ ආසයි. නම් කැමති. හරි. he is willing to. willing to කියන්නේ ආසයි. මොනවා කරන්නද? help උදව් කරන්න others අනිත් අය.
others අනිත් අය. හරි. එයා ආසයි අනිත් අයට උදව් කරන්න. හරි. તો මෙයාගේ ගතිගුණ තමයි මේ කියන්නේ. හරි. ඊට පස්සේ මම කියනවා මෙයාගේ විනෝදාංශත් අපි මේකටම කියමු. හරි. විනෝදාංශත් ටිකක් කියලා දාමු මේකටම. හරි. කැමති විනෝදාංශයක් කියමු. එයා පොත් කියවනවා. ඔහු පොත් කියවනවා එයාට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම. හරි. ඔහු පොත් කියවනවා කියලා කොහොමද කියන්නේ? step by step යම්. He is reading books. ඔව්. පුරුද්දක් වශයෙන් කියනවා නම් පුරුද්දක් වශයෙන් කියනවා මතක තියාගන්න simple present tense එකෙන් කියන්නේ. tense එකත් වැදගත්. මේ ඔක්කොම පුරුදුනේ. එහෙනම් simple present පාවිච්චි කරන්න. He reads books. reading කියුවොත් දැන් කියවමින් ඉන්නවා. he hari she hari කියවනවා නම් read අතුරු ඒක වචන නිසා verb එකට s දානවා. කියවනවා මොනවද කියවන්නේ? books පොත්. අතුරු ක්‍රියාව කර්මය. ඔහු කියවනවා පොත්. නැත්නම් ඇය කියවනවා පොත්. හැම වෙලාවෙම මොකක් කියලාද කියන්නේ? හැම වෙලාවෙම මතකද වචනේ? Every time. every time කියන මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ every time. ඒකත් හරි මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. හැම වෙලාවෙම කියන මතක තියාගන්න whenever. whenever කියන්නේ අලුත් වචන නම් ඉගෙන ගන්න. හැම වෙලාවෙම. හරි. whenever හැම වෙලාවෙම he hari she hari has මොනවද? free time. free time එකක් තියෙන හැම වෙලාවෙම. දැක්කද? free time දන්නවනේ. නිදහස් වෙලාවක්, විවේක කාලයක්. has කියන්නේ තියෙනවානේ. free time එකක් තියෙන හැම වෙලාවෙම එයා මොකද කරන්නේ? පොත් කියවනවා. එතෙන් දැන් වෙන එකක් දාන්නත් පුළුවන්. හරි. plays cricket ගහනවා. හරි. නැත්නම් meditates භාවනා කරනවා meditates. ඒ වගේ කරන දේවල් දාන්න පුළුවන්. හරි. කරන හොඳ දේවල් දාන්න. කම්පියුටර් ගේම්ස් ගහන එක දාන්න එපා. ටීවී බලන ඒවා දාන්න යන්න එපා. හරි. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම කියනවා දැන් මේ පොත් කියවන එක කියලානේ මම කිව්වේ පොත් කියවනවා කියලානේ. පොත් කියවනවා. පොත් කියවම මොකද වෙන්නේ දැනුම දියුණු වෙනව නේද? දියුණු වෙනව නේද පොත් කියවම දැනුම? හරි. ඒක දියුණු කරනවා. ඒක නම් it. දියුණු කරනවා කියන්නේ improve. පැහැදිලිද? it කිව්වේ මේ ඒක. ඒක කියන්නේ පොත් කියවන එක. ඒක දියුණු කරනවා. it කියන එක ඒක වචනේ නේ එහෙනම් verb එකට s ඕන. improves ඒක දියුණු කරනවා. it කියන එක singular එහෙනම් s දානවා. ඒක දියුණු කරනවා එයාගේ දැනුම. his knowledge නැත්නම් her knowledge. ඔහුගේ හෝ ඇගේ දැනුම. knowledge. හරි දැනුම දියුණු කරනවා ඉතා වේගෙන්. ඉතා වේගෙන් කියලා කොහොමද කියන්නේ? ඉතා වේගෙන්. පොත් කියවම දැනුම ඉතා වේගෙන් දියුණු වෙනවා. කොහොමද කියන්නේ? ඉතා වේගෙන්. ලෙසි. Speed. Fast. ඔව් කියලා දීලා තියෙන වචනයක්. හොඳ වචනයක් කියලා දීලා තියෙනවා මතක නැද්ද? fast කියන්න පුළුවන්, very fast කියන්න පුළුවන්. ඉතා වේගෙන් කියන්නේ. හරි මේ වචන ඉගෙන ගන්න මේ වචන දැම්මොත් පොත් කියන ටීචර් wow කියලා කියනවා. by leaps and bounds. ඒ කියන්නේ ඉතා වේගෙන්. කඩපාඩම් කරලා තියාගන්න ඉතා වේගෙන් by leaps and bounds. ඒ කියන්නේ තේරුම තමයි very fast. නැත්නම් rapidly. rapidly කියලා කියන්නේ rapid antigen test ඉතා වේගෙන්. ඒ තේරුම තමයි by leaps and bounds කියන්නේ ඉතා වේගෙන්. සමාන පද very fast එහෙම නැත්නම් rapidly. ඉතා වේගෙන්. හරි. අවසාන ඡේදයට යන්න. ඉවරයි. මේකෙන් ඉවරයි. හරි.
උඩ ටික මකනවා. හරි. හරි නේද හැමෝම උඩ ටික? සර් වෙන ඡේදයක්ද? ඔව් අවසාන ඡේදය. ඡේද වෙන් කරන්න ඊළඟ ඡේදයේ අවසාන එක. හරි. ඒකෙදි මම කියනවා මේකට පොඩ සම්බන්ධ කරමු ඉතින්. හරි. ලින්ක් එක ගමු මේකෙන් අපි. මෙයාගේ අමතර දක්ෂතාවක් කියමු. මෙයා දක්ෂ ශිෂ්‍යයෙක් විතරක් නෙමෙයි. හොඳ ගායකයෙකුත් වෙනවා. අපිනේ දන්නේ සින්දු කියන හැටි. හරි කමන්නේ කියමු. මෙයා දක්ෂ ශිෂ්‍යයෙක් විතරක් නෙමෙයි. හොඳ ගායකයෙකුත් වෙනවා. කොහොමද කියන්නේ? හරි. මේ ක්‍රමෙත් හොඳ ක්‍රමයක් රචනා ලියද්දි. මෙහෙම ඉගෙන ගන්න. clever boy. ඔව් බලමු. හරි මේ ක්‍රමය ඉගෙන ගන්න. හරි. ඔහු වෙනවා. He is. කවුද? A clever student. clever කියන්නේ දක්ෂනේ. දැන් talented දාන්න පුළුවන්. හරි. ලියන්න එපා පොඩ පොඩේ බලන්න ලියන්න එපා මේක. He is a clever student. ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා. මම මේ අලුත් දෙයක් කියලා දෙන්නේ. මේවා ඉගෙන ගන්න රචනා ලියද්දි ගොඩක් වැදගත්. ඒක එහෙම විතරක් නෙමෙයි කියන්නේ අලුත් වචනයක් දානවා not only. not only කියන්නේ එහෙම විතරක් නෙමෙයි. ඒක විතරක් නෙමෙයි. අලුත් වචනේ not only. He is not only a clever student. ඒ කියන්නේ එයා දක්ෂ ශිෂ්‍යයෙක් විතරක් නෙමෙයි. මෙහෙමත් වෙනවා. මෙහෙමත් කියන දානවා but also. But also a great singer. නියම ගායකයෙකුත් වෙනවා. සිංගර් ගායකයා. great නියම විශිෂ්ට. හරි. but also කියන්නේ මෙහෙමත්. නැත්නම් මේකත්. හරි. ඒක විතරක් නෙමෙයි මේකත්. තේරුණාද නේ? කියපු දේ? ඒක මේ කඩපාඩම් කරලා තියාගන්න. ඒක විතරක් නෙමෙයි මේකත් නම් not only but also. එහෙනම් he is not only a clever student. එයා දක්ෂ ශිෂ්‍යයෙක් විතරක් නෙමෙයි නියම ගායකයෙකුත් වෙනවා. හොඳට සින්දු කියන්නත් පුළුවන්. හරි කොහොමද මේ කියන්නේ මේක කියලා කියන බෑ මේ වාක්‍යෙ. ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් විතරක් නෙමෙයි හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් වෙනවා. කොහොමද කියන්නේ? He is not only he is not He is not only a clever student, but also he is a great cricket player. great cricketer. Very good. Oh. But also a great cricketer. Very good. හරි. දැන් මෙතන ක්‍රිකටර් නෙමෙයි ගායකයා. හරි. හරි. ඊට පස්සේ අපි කියමු ලේසි මේක. ඔහු සින්දු කියනවා ලස්සනට. ඔහු ගීත ගායනා කරනවා ලස්සනට. ඔහු හෝ ඇය. She can sing songs nicely. Yeah. he hari she hari ගායනා කරනවා නම් sing දැම්මොත් හරියද sing විතරක් දැම්මොත් වැරදි s ඕන නේ කටු ඒක වචන නම් s ඕන ගායනා කරනවා මොනවද ගීත songs ලස්සනට nicely කියන්නත් පුළුවන් beautifully කියන්නත් පුළුවන් නේ beautiful ලස්සනට කියන්නේ ly දානවා beautifully ලස්සනට මේක ක්‍රියා විශේෂණයක්. sing කරන්නේ ලස්සනට. අලංකාරවත් ලෙස. දැන් ඉවර කරන්න හදන්නේ. හරි. හරි. මෙයාගේ අනාගත බලාපොරොත්තුව කැමති එකක් දාන්න. කොහොමද කියන්නේ එයාගේ අනාගත බලාපොරොත්තුව? අපි මුලදී කළා වුණා. මතකනේ? අච්චුපතේ මුල පාඩම්. කොහොමද කියන්නේ? අනාගත බලාපොරොත්තුව. He wants to be a. She want to be a. wants to be කියන්න පුළුවන් නේ. එහෙම නැත්නම් තව ක්‍රමයක් ambition දාලා. ඒකත් හරිය. හරි මම කියනවා මෙහෙම. Ambition is to හරි. හරි. ambition. his ambition is to be හරි. very good. මතකයි නේ. his ambition ඔහුගේ අනාගත බලාපොරොත්තුව is වෙනවා to be කියන්නේ වීමට. be කියන්නේ වෙනවනේ. I want to to be කියන්නේ වීමට. කවුද? දාන්න කැමති එක. singer ගායකයෙක්, a teacher, a doctor, an engineer. කැමති එකක් දාන්න. හරි අපි දාමු teacher කියන. a teacher. A dance
හරි කැමති එකක් දාන්න. යාළුවගේ අනාගත බලාපොරොත්තු කැමති එකක් හිතලා දාන්න ඉතින්. දැන් යාළුවගෙන් අහහා ඉන්න එපා. කැමති එකක් දාන්න. හරි. අන්තිමට ඉවර කරන්නේ කොහොමද? ඉවර කරන්නේ? ලස්සන ඉවර කරන්න බෑනේ මොකද ඉවර කරන්න දාන්නේ? ලස්සන වාක්‍යයක් කියන්නේ. කොහොමද ඉවර කරන්නේ? මම ඔහුට සුබ පතනවා. I love my best friend very much. I love my best friend very much කියන්නත් පුළුවන්. I help my best friend every day. very good එහෙම කියන්නත් පුළුවන්. සුබ පතනවා. සුබ පතනවා කියලා කොහොමද කියන්නේ? සුබ පතනවා. මම මගේ යාළුවට සුබ පතනවා. සුබ පතලා අවසන් කරනවා. හරි. I ප්‍රාර්ථනා කරනවා wish පතනවා ඔහුට නම් him ඇයට නම් her. හරි. all the best. හරි කෙටියෙන් ඉවර කළා. ප්‍රාර්ථනාවක් නිසා exclamation mark එක දාන්න. I wish him all the best. I wish her all the best. One for her future. අනාගතය සඳහා කියලා දාන්න පුළුවන්. නැත්නම් මෙතන නවත්තන්නත් පුළුවන්. හරි. එහෙනම් wish him all the best කියන සුබ පතනවා. හරි. spoken english වචනයක් කියලා දුන්නා මතකද? සුබ පතන්න. කාටද මතක? spoken english class එකේ. දැන් හිතන්න හෙට යාළුවගේ විභාගේ. කොහොම සුබ පතන්න? හෙට මැච් එකක් තියෙනවා. තරගයක් තියෙනවා. රේස් එකක් තියෙනවා. කොහොමද සුබ පතන්න? මේක දාන්න පුළුවන් මොකක්ද? මෙහෙම කියන්න පුළුවන්. හරි. යාළුවා දන්නේ නැත්නම් කේන්ති ඇයිද? break a leg. break a leg කියන්නේ සුබ පැතුම්. break a leg කියන්නේ මොකද්ද? සුබ පැතුම්. සුබ පැතුම්. සුබ පැතුම්. ඔව් කකුලක් කඩා ගන්න නෙමෙයි. හරි. සුබ පැතුම්. spoken english හරි එක. හරි. ඊළඟ වෙන්නේ හැමෝම. Yes sir. හරි. සෝන් එකක් තියෙනවා සෝන් එක අන්තිමට අහන්න. හරි. අර බස්නායක බලලා පේපර්ස් පොත් ගත්තේ නැති අය ඉක්මනට ගන්න. තාමත් ගත්තේ නැති අය ඉක්මනට ගන්න. අරන් කරන්න ඒවා. හරි සෝන් එක අහන්න. British Council සෝන් එක.